හරි අපි නවත්තලා තියෙන්නේ ඉල්ලුම් නීතිය ගාව. ඉල්ලුම කිව්වා. අපි ඉල්ලුම ගැන විශ්ලේෂණය කළා. ඔය යම්නිශල කාල පරිච්ඡේදයක් තුළ අනිකුත් කාරණා ස්තිබියේදී කිසියම් භාණ්ඩයක් සම්බන්ධයෙන් වේදපොලේ පැවතිය හැකි විවිධ මිලකණයි යටතේ ආරිපොයින්ට්සින් ඉදිරියට කැමැති හැකියාව සූදානම් විවිධ ප්‍රමාණය ඉල්ලුම නම් වේ. ඉල්ලුම කියන්නේ සැලැස්මක් කියලා අපි කතා කළා. ඉල්ලුමත් තුළ කාරණා තුනක් තියෙනවා. මොකක්ද තුන? කැමැත්ත, හැකියාව හා සූදානම්. මෙන්න මේ කාරණා තුන ඉස්තර ඉල්ලුමක් අපි කිව්වා සපර ඉල්ලුමක් කියලා. එහෙනම් අපි ආර්ථික විද්‍යාව නිකා ඉල්ලුමක් ගැන මේ කතා කරන්නේ සපර ඉල්ලුමක් ගැන. ඊට පස්සේ අපි කතා කළා උවමනා සහ ඉල්ලුම අතර වෙනස. උවමනා සහ ඉල්ලුම අතර වෙනස. මොකක්ද මේ දෙක අතර වෙනස? උවමනා කියන්නේ බාහනාසය පරිභෝජනය කරන මිනිසුන් තුළ තියෙන අසීමිත ආසහයවත් කැමැත්ත අපි වුමනා කියලා. නමුත් සමාජයක් සතුව තියෙන සීමිත සම්පත් ප්‍රමාණයක්. ඒ නිසා මේ වුමනාවෙන් සපුරා ගන්න ලැබෙන්නේ සීමිත වුමනා ප්‍රමාණයක්. ඒකට මිනිස්සු විසින් සපුරා ගන්න වුමනා තුලින් පෙන්වන්නේ ඉල්ලුම කියලා අපි කතා කළා. හරි ඉල්ලුම පිළිවෙල කාරණා තුනක් තියෙනවා නම් හැකියාව, කැමැත්ත, හැකියාව, සූදානම් සැලසුම. ඊට පස්සේ අපි කතා කළා ඉල්ලුම උවමනා ඉල්ලුම තීරණය කරන සාධක. මොනවාද ඉල්ලුම තියෙන සාධක? හතක් කතා කළා. සරකා බාන භාණ්ඩ මිල, සම්බයිත භාණ්ඩවල මිල, පාරිභෝගික ආදායම, පාරිභෝගික රුචිය, අනාගත අපේක්ෂා, ගණන්කරුවන් සංඛ්‍යා සහ වෙනස් සාධක. ඉල්ලුම තීරණය කරන සාධක සහ ඉල්ලුම කරන ලබන ප්‍රමාණය අතර පවත්නා සම්බන්ධතාව විග්‍රහ කරනවා කියන ඉල්ලුම න්‍යාය කියලා අපි නිර්වචනය කළා. ඉල්ලුම් න්‍යාය කියන්නේ භාණ්ඩ හා සේවා තේරීම් වල පාරිභෝගිකයේ සමස්තස්ත්‍රී විග්‍රහ කිරීම ඉල්ලුම් න්‍යායයි. ඒ කියන්නේ ඉල්ලුම් කර ලබන ප්‍රමාණය ඉල්ලුම තීරණය කරන සාධක මත රඳා පවතිනවා කියලා ඉල්ලුම් න්‍යාය ප්‍රකාශ කරනවා. ඉල්ලුම් න්‍යාය ක්‍රියාගත සිතයක් විදියට ඒක අපි කියව ඉල්ලුම් සිතේ කියලා නිර්වචනය කළ ඉල්ලුම් සිතේ කියන්නේ ඉල්ලුම් න්‍යාය සංකේත අනුසාරයෙන් සාරාංශ කොට දැක්වීම ඉල්ලුම් සිතේයි කියයියා UD සමාන ෆන්ක්ෂන් of px pn y t ex n o ඉල්ලුම තීරණය කරන සියලුම සාධක වෙනස් වීම සහ ඉල්ලුම් කර ලබන ප්‍රමාණයේ වෙනස් වීම අතර තියෙන සම්බන්ධතාව කතා කළොත් ඒක ගොඩාක් සංකීර්ණ ක්‍රියාවලියක්. ඒ සංකීර්ණ ක්‍රියාවලිය අපිට පරිද්දෙම කතා කරන්න බැරි නිසා අපි ගෙනාවා උපකල්පනය. මොනවද කියන උපකල්පනය? මේ සියලුම සාධක අතර එක් වර්ගයක වෙනස් වෙන්නේ එක් සාධකයක් විතරයි. ඊට සියලුම සාධක ස්ථාවරයි. අපි ඉතින් හරි ගන්න මාතෘකා ඉල්ලුම් නීති. ඒක කතා කරලාද මන්ද? නෑනේ. හරි. තව ඉල්ලුම තියෙන සාධක පොඩ්ඩක් කියන්න. UD සමානයි ෆන්ක්ෂන් of px pn y t ex n o. අපි දන්නවා ළමයි මේ ඉල්ලුම තීරණය කරන්නේ සාධක අතරින් ඉල්ලුම තීරණය වීම කෙරෙහි බලපාන ප්‍රධානම සාධක. ඉල්ලුම තීරණය කරන්නේ සියලුම සාධක අතර ඉල්ලුම තීරණය ප්‍රධානම සාධක සලකාණු භාණ්ඩ මිල. එහෙනම් සලකාවන භාණ්ඩ මිල ප්‍රධානම සාධකය නිසා අපි සලකාවන භාණ්ඩ මිල ඉන්නන ප්‍රමාණයත් අතර තියෙන සම්බන්ධතාවය විග්‍රහ කරනවා. හැබැයි විග්‍රහ කරනකොට අපිට කියනවා වෙන උපකල්පනයක්. මොකද කියන්නේ උපකල්පනේ? අංශියලම සාධක ස්ථාවරයි. එන අංශියලම සාධක ස්ථාවරයි ඉල්ලුම තීරණය කරන අංශියලම සාධක ස්ථාවරයි. එන අංශියලම සාධක ස්ථාවරයි මට කියන්න සලකා බලන භාණ්ඩය මිල වැඩි වුණොත් ඉල්ලන ප්‍රමාණය අඩු වෙනවා. සලකා බලන භාණ්ඩය මිල අඩු වුණොත් ඉල්ලන ප්‍රමාණය වැඩි වෙනවා. එහෙනම් සලකා බලන භාණ්ඩය මිලත් ඉල්ලන ප්‍රමාණය අතර තියෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධයක් ළමයි. සාමාන්‍යයෙන් ප්‍රායෝගිකයත් එක්ක වැච්චෙනවද ගැලපෙනවද? සාමාන්‍ය සැබවින්ම ආයම කරනවා. භාණ්ඩයක මිල වැඩි වෙද්දි වයින්ලන ප්‍රමාණය අඩු කරනවා. දැන් මේ දවස්වල කහ මිල ඉහළයි. ජනතා කහ ගන්න ප්‍රමාණය අඩුයි. මේ දවස්වල වාහන මිල ඉහළයි. ජනතා වාහන ගන්න ප්‍රමාණය අඩුයි. මේ දවස්වල රත්තරන් මිල ඉහළයි. ජනතා රත්තරන් ගන්න ප්‍රමාණය අඩුයි. පහුගිය දවස්වල සැමන් වලට හම්බුණා සහතික මිල. සාමාන්‍ය වලට හම්බුණා උපරිම මිල සහතික මිල නෙමෙයි. උපරිම මිල
එතකොට මේ සැමන් වලට උපරිම මිලක් හම්බෙච්ච ඉතින් සැමන් වල මිල අඩු වුණා. ඒ අඩු වෙද්දී සැමන් සඳහා තිබ්බ ඉල්ලුම වැඩි වුණා. එහෙනම් මේක ප්‍රායෝගිකව ගැත්තේ ගැලපෙනවද? ඔව්. ඔයා දන්නවා ළමයි යමක් ප්‍රායෝගිකව ගැත්තේ ගැලපෙනවා නම් යමක් තාත්වික නම් ඒ කාලයක් ඇති මොකක් බවටපත් වෙනවද? ඔව් යමක් ප්‍රායෝගික නම් යමක් තාත්වික නම් ඒ කාලයක් යද්දී නීතියක් බවටපත් වෙනවා. ඔයාලා මතකද ඔක අපි කතා කරන්නේ වැඩි නාස්ති පිළිය තුල. යමක් තාත්වික වෙද්දී යමක් ප්‍රායෝගික වෙද්දී ඒ කාලයක් යද්දී නීතියක් බවටපත් වෙනවා. එහෙනම් මේ මිලක් පිල්ලුම් ප්‍රමාණයත් අතර ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙනවා කියන එක තාත්විකයි ඒ වගේම ප්‍රායෝගිකයි. අනේස අපි කියන මේක නීතියක් කියලා. මෙන්න මේ නීතියට අපි කියනවා ඉල්ලුම් නීතිය කියලා. එහෙනම් ඉල්ලුම් නීතිය යනු උපකල්පනයක් තියෙන උපකල්පනයත් එක්කම කියයි. ඉල්ලුම තීරණය කරන මිල හැර ඉතින් ඒක තියෙන සාධකයනේ. එහෙනම් ඉල්ලුම තීරණය කරන මිල හැර අනිකුත් සියලුම සාධක ස්ථාවර තිබියදී සලකා බලන්න නැත්නම් අදාළ සලකා බලන්නේ මිල ඉල්ලුම් ප්‍රමාණය. ඉල්ලුම කියන වචනේ පාවිච්චි වලත් සම්පූර්ණයෙන් වැරදි. අනිවාර්යයෙන්ම උතර වචනය ඉල්ලුම් ප්‍රමාණය විය යුතුමයි. හරි සමහර අය ලියත් දිරිනවා මිලක් ඉල්ලුමත් අතර පවත්නා ප්‍රතිලෝම සම්බන්ධතාවය ඉල්ලුම් නීතිය කියලා. ඒක වැරදි ළමයි. අනිවාර්යයෙන්ම වචනේ ඉල්ලුම් ප්‍රමාණය විය යුතුමයි. හරි නිකන් ඉල්ලුම කියලා ලියන්න එපා. සම්පූර්ණ උත්තරේ වැරදි. එහෙනම් නිර්වචනය කරමු. ඉල්ලුම් නීතිය අනුව ඉල්ලුම තීරණය කරන මිල හැර අනිකුත් සියලුම සාධක ස්ථාවර තිබියදී සලකා බලන භාණ්ඩයේ මිල ඉල්ලුම් කර ලබන ප්‍රමාණයට අතර පවත්නා ප්‍රතිලෝම සම්බන්ධතාවය ඉල්ලුම් නීතියයි. ලියාග සාහිත්‍ය අපි මේ කතා කරන්නේ අපි දැන් ඉල්ලුම කියන්නේ ප්‍රවාහයක්. ඒ නිසා මේක අපි කතා කරන්නේ ඉල්ලුම කියන්නේ ප්‍රවාහයක්. ඒ නිසා මේ කතා කරන්නේ යානිෂිත කාලීන අදාළ එන ඒ උපකල්පයත් එක්කම ලියාගමු. ඒකත් එක්කම කීරි ඉස්සෙල්ලා යානිෂිත කාල පරිච්ඡේදයක් තුළ ඉල්ලුම තීරණය කරන මිල හැර අනිකුත් සියලුම සාධක ස්ථාවර තිබියදී සලකා වන භාණ්ඩයේ මිල ඉල්ලුම් කර ලබන ප්‍රමාණයත් අතර පවත්නා ප්‍රතිලෝම සම්බන්ධතාවයයි. යම් නිශ්චිත කාල පරිච්ඡේදයක් තුළ භාණ්ඩයේ ඉල්ලුම තීරණය කරන යම් නිශ්චිත කාල පරිච්ඡේදයක් තුළ භාණ්ඩයේ ඉල්ලුම තීරණය කරන යම් නිශ්චිත කාල පරිච්ඡේදයක් තුළ භාණ්ඩයේ ඉල්ලුම තීරණය කරන මිල හැර අනිකුත් සියලුම සාධක ස්ථාවර තිබියදී අනිකුත් සියලුම සාධක ස්ථාවර තිබියදී අනිකුත් සියලුම සාධක ස්ථාවර තිබියදී සලකා බලන භාණ්ඩයේ මිලත් නැත්නම් අදාළ භාණ්ඩයේ මිලත් ඉල්ලුම් ප්‍රමාණයත් සලකා බලන භාණ්ඩයේ මිලත් ඉල්ලුම් කර ලබන ප්‍රමාණයත් නැත්නම් ඉල්ලුම් ප්‍රමාණයත් සලකා බලන භාණ්ඩයේ මිලත් ඉල්ලුම් කර ලබන ප්‍රමාණයත් අතර පවත්නා වෙන පැණි විදියට තමන්නේ අතර පවත්නා ස්ථරක් සම්බන්ධතාවයේ අතර පවත්නා ස්ථරක් සම්බන්ධතාවයේ අතර පවත්නා ස්ථරක් සම්බන්ධතාවයේ සම්බන්ධතාවය ඒකත් දිනේ අතර සම්බන්ධතාවය ප්‍රතිලෝම සම්බන්ධතාවය වේ පරිමේ අතර ප්‍රතිලෝම සම්බන්ධතාවයේ ඉල්ලුම් නීතිය නම් වේ. හරිද? ඊගොල්ලෝ කියන බලය
එනම් අන්තිලෝ සාධක වෙනස් තිබියදී සරකන් බාණ්ඩ මිල වැඩි වෙට ඉල්ලුම් ප්‍රමාණය අඩු වන බවත් මිල අඩු වලට ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙන බවත් කිය ඉල්ලුම් නීතිය සිතයක් ලෙස පහත් ආකාරය දැක්කේ. එහෙනම් ඉල්ලුම් නීතිය තුළ අපි කතා කරන්නේ දෙක මොකක් ගැනද? සලකාබාන් බාණ්ඩයේ මිල ඉල්ලුම් කරලා මම ප්‍රමාණයට අතර පවත්නා සම්බන්ධ. එහෙනම් මෙහිදී උදේක් ඉල්ලුම් ප්‍රමාණය රඳා පවතින සලකාබාන් බාණ්ඩයේ මිල මත පමණයි. එහෙනම් ඒක අපි සිතයක් විදිහට ලියන්න පුළුවන්. QD සමානයි function of P හෝ PX කියලා ගන්න පුළුවන්. P කියලා ගන්නත් පුළුවන් වැරද්දක් නැහැ. PX මේ අංශීලව සාධක ස්ථාවරයි අන්සාධක ස්ථාවර වේ ලියාගන්න. අන්සාධක ස්ථාවර වේ QD සමානයි function of PX අන්සාධක ස්ථාවර වේ ඉල්ලුම් නීතිය සඳහා පාදක කරගන්න උපකල්පන. දැන් ඒවා දන්නවත් දන්නවා. උපකල්පන දෙකක් ඉල්ලුම් නීතිය සඳහා පාදක කරන මොකක්ද දෙක? එකක් යම් නිශ්චිත කාලයකට අදාළයි. අනිත් එක මිලහැර අංශීලව සාධක ස්ථාවරයි. මේ දෙකම ඔකේ තියෙනවා බලන්න. ඉල්ලුම් නීතිය සඳහා පාදක කරගන්න උපකල්පන. කිසියම් නිශ්චිත අවස්ථා තත්ත්වයක් නිරූපණය කරනවා. ඒ කියන්නේ යම් නිශ්චිත කාලයකට අදාළයි. භාණ්ඩයේ මිලහැර ඉල්ලුම කෙරෙහි බලපාන අනිකුත් සාධක ස්ථාවර පවතින බව. ඊගා සාමාන්‍ය භාණ්ඩයේ ඉල්ලුම සාමාන්‍ය භාණ්ඩයේ ඉල්ලුම සාමාන්‍ය භාණ්ඩයේ ඉල්ලුම වෙනස් වීම සැකයට ගැනීම. සාමාන්‍ය භාණ්ඩයේ ඉල්ලුම වෙනස් වීම සැලකිල්ලට ගැනීම. සාමාන්‍ය භාණ්ඩයේ ඉල්ලුම වෙනස් වීම සැකයට ගැනීම. හරිද? ඊගාව ඒක පසුව කතා කරමු සාමාන්‍ය භාණ්ඩයක් කියලා මොකක්ද කියලා දන්නේ නැහැ. ඒක පස්සේ කතා කරමු. ඊගාව තාර්කික පාරිභෝගිකයන්ගේ හැසිරීම සැකයට ගැනීම. තාර්කික පාරිභෝගිකයන්ගේ හැසිරීම සැකයට ගැනීම. තාර්කික පාරිභෝගික රැෂනල් consumer කියලා අපි කියනවා රැෂනල්. RAEIO රැෂනල්. හරි. නැවේ රැෂනල් consumer කියන්නේ කවුද? තාර්කික පාරිභෝගික කියන්නේ. එහෙනම් මේ කතාව කවුරු ගැනද? මේ කතා කරන්නේ මිලට සංවේදී වෙන අය ගැන. ඒ කියන්නේ මිල දිහා බලලා තීරණ ගන්න අය ගැන. ඒ කියන්නේ මිල වැඩි වෙද්දි ඉල්ලුම් මොනවා කරන අය ගැනද? අඩු කරන අය ගැන මේ කතා කරන්නේ. අන්නේ මිලට සංවේදී වෙන අයට අපි කියනවා තාර්කික පාරිභෝගිකයෙක් කියලා. තේරුම් ගන්න කතාව. එතකොට මිලට සංවේදී නොවන සමහර අය ඉන්න පුළුවන්නේ. සමහරලාට ඉහළ ආදායම් තලයක ඉන්න කෙනෙක් ඕකට සංවේදී නොවෙන්න පුළුවන්. අන්නේ විනියය මෙවැනි තත්ත්වයක් තුළ අපි කතා කරන්නේ නෑ. උදෙක්ම මේ කතා කරන්නේ මිල දිහා බලලා මිලට සංවේදීව තීරණ ගන්න පාරිභෝගිකයෙක් ගැන. එනි පාරිභෝගිකයෙක් අපි හඳුන්වනවා තාර්කික පාරිභෝගිකයෙක් කියලා. හරි කතාව? හරි. එහෙනම් ওই උපකල්පන හතර මත ඉඳලා තමයි ඉල්ලුම් නීතිය ගොඩනගා. අපිට තියෙන පොඩි අභ්‍යාසයක් කරලේ පොඩි ප්‍රශ්නයක් තියෙන MCQ ප්‍රශ්නයක් කරලේ. අද උත්තරේ දෙක ඉල්ලුම් නීතිය ප්‍රකාශ කරන්නේ කිසියම් භාණ්ඩයක මිල හා එම භාණ්ඩ ඉල්ලුම් කළ ප්‍රමාණය අතර සෙතුලව සම්බන්ධතාවයක් පැවතීමයි. තවම පෙරලගෙන යන්න ඉස්සරහට මාත්‍රකාල ඉල්ලුම් නීතිය හේතු. ඉල්ලුම් නීතිය හේතු ගැන කතා කරන්න කලින් අපිට ඒ සඳහා අවශ්‍ය කරන වටපිටාවක් නිර්මාණය කරගෙන සිද්ධ වෙනවා. ඉල්ලුම් නීතිය හේතුණින් ඉවර වෙගෙන එතුවාට හම්බෙනවා සාමාන්‍ය භාණ්ඩ, බාල භාණ්ඩ සහ ටිපන් භාණ්ඩ කියලා මාතෘකාව. පෙරලගෙන යන්න. ඉල්ලුම් නීතිය ඉවර වෙනකම් පෙරලගෙන යන්න. ඉල්ලුම් නීතිය ඉවර වෙනකම් ආදේශ ප්‍රතිපාකයේ හම්බෙයි අතරවලදී ආදායම් ප්‍රතිපාකයේ හම්බෙයි මිල ප්‍රතිපාකයේ කියලා මාතෘකාවක් හම්බෙයි. ඒ හම්බුනාට පස්සේ අභ්‍යාස ටිකක් හම්බෙනවා. හරි. તો අභ්‍යාස ටික හම්බෙන්න කලින් හම්බෙනවා. හරි පවුල. පිටුවක 18 සාමාන්‍ය භාණ්ඩ, බාල භාණ්ඩ සහ ටිපන් භාණ්ඩ.
ආය භාණ්ඩ වර්ග තුනක් තියෙනවා. එකක් සාමාන්‍ය භාණ්ඩ. අනිත් එක බාල භාණ්ඩ. අනිත් එක ඉබන් භාණ්ඩ. හරි. අපි ඉබන් භාණ්ඩයක් ගැන ප්‍රශ්න සාකච්ඡා කරමු. අපි සාමාන්‍ය භාණ්ඩයක් සහ බාල භාණ්ඩයක් කියන්නේ මොකක්ද කියලා හඳුනා ගැනීමක් කරමු. දැන් සාමාන්‍ය භාණ්ඩ මම උදාහරණ ගන්නවා. ඔය කඩේ විකුණන තියෙන සෑම භාණ්ඩයක්ම සාමාන්‍ය භාණ්ඩ. කඩේ විකුණන තියෙන සෑම භාණ්ඩයක්ම සාමාන්‍ය භාණ්ඩ. ඒ නිසා මම සාමාන්‍ය භාණ්ඩ උදාහරණ ගන්නවා සීනි, පරිප්පු, සහල් වගේ දේවල්. සීනි, පරිප්පු, සහල් වගේ දේවල් අපිට ගන්න පුළුවන් සාමාන්‍ය භාණ්ඩයක් කියලා. ඊට පස්සේ හාල් ගස් ඔය ඔක්කොම සාමාන්‍ය භාණ්ඩ. පොල් සාමාන්‍ය භාණ්ඩ. පොල් තෙල් ටික සාමාන්‍ය භාණ්ඩ. හරි. එහෙනම් මෙන්න මේ කඩේ විකුණන්න තියෙන සෑම භාණ්ඩයක්ම මොන භාණ්ඩයක්? සාමාන්‍ය භාණ්ඩ. ඊළඟ සාමාන්‍ය වාගේ ආදාය. අපි ආදාය අපි දන්නා සංකේත කරගන්න බයිබලෙන් ආදාය වැඩි වුණොත් පරිප්පු සඳහා පිළිල්ලුව මොකද කරන්නේ? ආදාය වැඩි වුණොත් පරිප්පු සඳහා පිළිල්ලුව මොකද කරන්නේ? වැඩි කරනවා. එහෙනම් ආදායවත් පරිප්පු පිළිලුවත් අතර මොන සම්බන්ධයක්? අනුලෝම සම්බන්ධයක්. ආදාය වැඩි වෙනවා කියන්නේ ඔයාගේ මිලදී ගැනීම හැකියාව මොන වෙනවා කියන එකද? වැඩි වෙනවා කියන්නේ. එහෙනම් මිලදී ගැනීම හැකියාව වැඩි වෙද්දී ඔයා යම් භාණ්ඩයකින් ඉල්ලන ප්‍රමාණය වැඩි කරන්නේද? ඒ භාණ්ඩේ මොන භාණ්ඩයක්ද? සාමාන්‍ය භාණ්ඩ. එහෙනම් භාණ්ඩේ සාමාන්‍ය ආදාය වැඩි ඉල්ලන ප්‍රමාණය වැඩි වෙනවා. ආදාය වැඩි වෙනවා කියන එක අර්ථය ඔයාගේ මිලදී ගැනීම හැකියාව වැඩි වෙනවා. එහෙනම් යම් කෙනෙක් තමන්ගේ මිලදී ගැනීම හැකියාව වැඩි වන විට කිසියම් භාණ්ඩයක ඉල්ලන ප්‍රමාණය වැඩි කරන්නේද? ඒ භාණ්ඩේ මොන භාණ්ඩයක්ද? සාමාන්‍ය භාණ්ඩ. එහෙනම් අපි නිර්වචනය කරන සාමාන්‍ය භාණ්ඩයක් කියන්නේ ආදායමත් ඉල්ලුම් ප්‍රමාණයක් අතර අනුලෝම සම්බන්ධයක් පවත්නා භාණ්ඩයක් සාමාන්‍ය භාණ්ඩයක් නම් වී මොකද්ද? ආදායමත් ඉල්ලුම් ප්‍රමාණයක් අතර අනුලෝම සම්බන්ධතාව පවත්නා භාණ්ඩයක් සාමාන්‍ය භාණ්ඩයක් වේ. අයිය ආදායමත් ඉල්ලුම් ප්‍රමාණයක් අතර අනුලෝම සම්බන්ධතාව පවත්නා භාණ්ඩයක් සාමාන්‍ය භාණ්ඩයක් නම් වේ. වැදගත් ඔළුවේ තියාගන්න මොකද්ද? කෙනෙක්ගේ මිලදී ගැනීම හැකියාව වැඩි වන විට ඔහු කිසියම් භාණ්ඩයක ඉල්ලුම වැඩි කරන්නේද? ඒ වැඩි කරපු භාණ්ඩේ මොන භාණ්ඩයක්ද? සාමාන්‍ය භාණ්ඩයක්. කොහෙද තියාගන්න? ඔළුවේ තියාගන්න. තියෙයිද? හරි. බාල භාණ්ඩ. දැන් බාල භාණ්ඩ උදාහරණ බයික් කියන්නේ. ආස්මයසියෝ තානම් ප්‍රශ්න අහන්න බෑ. හරි. බාල භාණ්ඩ උදාහරණ බයික් එකක් ලා. එතන මොකද මේ බාල භාණ්ඩයක් කියන්නේ? ඔයා දන්නේ විදිහට නම් බාල භාණ්ඩයක් කියන්නේ මොනවා තියෙන භාණ්ඩයක්ද? නෙහි. සාමාන්‍ය අපි කියන්නේ බාල භාණ්ඩයක්. බාල භාණ්ඩ වල මොනවා තියෙනවද කියලාද කියන්නේ? හිල් තියනවා කියලා කියන්නේ. එහෙමනේ කියන්නේ. බාල භාණ්ඩ වල හිලක් කියලාම මතේ තියාලම හිල් තියෙන සෑම භාණ්ඩයක් බාල භාණ්ඩයක් නෙමෙයි. හරි. වර්ධවා තේරුම් ගන්න එපා. හිල් තියෙන සෑම භාණ්ඩයක්ම බාල භාණ්ඩයක් නෙමෙයි ළමයි. හරි. සමහර හිල් තියෙන භාණ්ඩ තියෙනවා බාල භාණ්ඩ. හරි බාල භාණ්ඩයක් බයික් එක. දැන් බයික් එකක් කියන්නේ අපිට කියන්න පුළුවන් බාල භාණ්ඩයක් කියලා. හරි. බයික් එක කොහොමද බාල භාණ්ඩයක් වුනේ? නිකන් එහෙම හැංගීමක් බයික් එක ඇතුලේ තියෙනවා. ඈලවයි. ආමේ හිල් දිනවා. හිල් දියා බලලා අපිට බාල භාණ්ඩ කියලා කියන්න බෑ ළමයි. හරිද? එළමයි බයික් එක බාල භාණ්ඩයක් වුණේ මෙහෙමයි. මම හිතනවා මේකට හොඳම උදාහරණේ මම මාත් එක්ක කතා කරගෙන ඉන්න. මම ඔයාලේ පන්තියේ බයික් එක වෙලා දිනවා. හරිද? ආනේ. මම මුල්ම කාලේ ඒ කියන්නේ පන්ති පටන් ගත්ත මුල්ම කාලේ තමයි. ඒ කියන්නේ 2017 වෙලේ. ඒ කියන්නේ ළමයි දෙන්නෙට පන්ති කරන කාලේ. හරි. මුල්ම කාලේ 2014 ළමයි දෙන්නෙට පන්ති කරන කාලේ ඉස්සල්ලාම මම පන්ති ගිය ළමයි පුට්සයිකල්. හරි. පුට්සයිකල් කියන්නේ ක්ලාස් එකට නම් ආයේ නෑ. හරි. සාමාන්‍ය අපේ ගෙදර ඉඳලා හන්දියට එන්න කිලෝමීටර් 6ක් එන්න. හරි. හන්දියට එන්න කිලෝමීටර් 6ක් එන්න ඕන. ඒ කියන්නේ කලින් හිටපු ගෙදර. එතකොට ළමයි කිලෝමීටර් 6 මම ආවේ පුට්සයිකලේ පැදගෙන ආවා.
ඊට පස්සේ 2015 අගෝස්තු මාසයේ 2015 අගෝස්තු මාසයේ ඒ විදිහම කැම්පස් එකේ මට පුළුවන් වුණා ළමයි කැම්පස් යන කාලේ පුංචි මුදල් ප්‍රමාණයක් එහෙම ඉතිරි කරගන්න. ඒ දවස්වල මම ඔඩිට් ෆර්ම් යනවා. ෆර්ම් එකේ මට රුපියල් 10000ක් හම්බ වෙනවා. ඊට පස්සේ කැම්පස් එකේ රුපියල් 4000ක් හම්බ වෙනවා. මොනවයි 4000? මහා පොළ. හරි. ඊට පස්සේ අම්මත් එහෙම මට කීයක් හරි දෙනවා. ඒ සියල්ලත් එක්ක පොඩ්ඩක් එහෙම මේ මුදල් ප්‍රමාණයක් ඉතිරි කරගත්තා. ඉතිරි කරගෙන අම්මා මට රුපියල් 50000ක් දුන්නා. හරි මං ගාව රුපියල් 50000ක් විතර වගේ තේ මම ඉතිරි කරගෙන තිබ්බා. ඒක රුපියල් ලක්ෂය දීලා 2015 අගෝස්තු මාසේ 15ද කොයිද මට හරියට දිනේ නම් මතක නැහැ. ඒ වගේ දවසක හරි බයික් එක ගෙනාවා. හැබැයි බයික් එක ගෙනාවට පස්සේ අර 2014 ඉඳන් 2015 දක්වා මම පාට ආපු කුට් සයිකලේ මට පෙවුනේ බාල බාණ්ඩයක්. හරි ඊට පස්සේ මම කොහොම බයික් එකේ කාලයක් ගියා. මං හිතනවා මං තරම්ම මගේ බයික් එක කටු කාලා තියෙනවා. හරි මං තරම්ම අවුවට වේල්ලා තියෙනවා. මං තරම්ම වැස්සට තෙමිලක් තියෙනවා. හරි සා මං ගැන හොඳටම දන්න කෙනා ওই බයික් එක තමයි. එච්චර මං ගැන දන්නවා. මම මේ බයික් එක පැද්දා 2019 මැයි මාසෙ. හරි මාසිකව මම මේකට වාරිකය ගෙවුවා 10800ක්ද කොහෙද වාරිකය ගෙවුවා ළමයි මම මේකට 2018 අගෝස්තු මාසෙ වෙනකන් ගෙවුවා. හරි ගත 2015 අගෝස්තු 2018 අගෝස්තු මාසෙ වෙනකන් මම මේකේ වාරිකය රුපියල් 10800 ගානේ ගෙවුවා. ඒ කියන්නේ අලුත් එකක් ගත්තේ. සාමාන්‍ය මම කැමති නැහැ කෙනෙක් පාවිච්චි කරපු එකක් පාවිච්චි කරා. හරි සාමාන්‍ය එහෙම පුරුද්දක් තියෙනවා තමයි. මම දන්නේ ඇයි කියලා. හරි කෙනෙක් පාවිච්චි කරපු එකක් පාවිච්චි කරපු භාණ්ඩයක් පාවිච්චි කරන්න අකමැතියි. ඒ නිසා මම බයික් එකේ පාවිච්චි කරපු එකක් සාමාන්‍ය මට ලක්ෂයකට එකමාර විතර වගේ සාමාන්‍ය හොඳ බයික් එකක්. අද වගේ මිල එච්චරම ගණන් නැහැ. හරි යම් මට්ටමකට ගන්න හැකියාව තිබ්බත් හරි මම මගේ බයික් එකේ අලුතින්ම ගත්තා. මං ගාව තිබ්බේ Pulsar 150ක් තිබ්බේ නෙවෙයි තාමත් තියෙනවා. ඊට පස්සේ කොහොම හරි ළමයි අගෝස්තු මාසේ මේක ගෙවලා ඉවරුණා. ඊට පස්සේ 2019 මැයි මාසේ දැන් අතේ තියෙන කාර් එක මිලදී ගත්තා. හරි. ඒ කියන්නේ මම කොහොමද ළමයි මේ මයි ගත්තේ මේවා? ඈ ඇයි මම බයික් ඉඳන් සෝරි මේ ෆුට් සයිකලේ නම් බයික් එකට මාරුනේ කොහොමද? මගේ ආදායම පොඩ්ඩක් වැඩි වුණා. අනිත් පැත්තෙන් මම බයික් එකේ ඉඳලා කාර් එකට මාරුනේ කොහොමද? මගේ ආදායම පොඩ්ඩක් වැඩි වුණා. දැන් මාත් එක්ක අර අවුරුදු ගාණක් කට්ටකව බයික් එක මට දැන් පේන්නේ බාල බාණ්ඩයක්. හරි. එහෙනම් මොකද මේ බාල බාණ්ඩයක් කියන්නේ? ඔව් බාල බාණ්ඩයක් කියන්නේ කෙනෙක්ගේ ආදායම වැඩි වෙද්දී කෙනෙක්ගේ ආදායම වැඩි වෙද්දී ඉල්ලන ප්‍රමාණය මොනවා කරන භාණ්ඩයක්? ඉල්ලන ප්‍රමාණය අඩු කරන භාණ්ඩයක්. මේ දැන්ට තියෙන කාර් එක විකුණලා කවදාහරි දවසක කැබ් එකක් ගෙනවලා කාර් එක මට පේන්නේ බාල භාණ්ඩයක්. හරි. එළම බාල භාණ්ඩයක් කියන එක රඳාපවතින භාණ්ඩ ස්වභාවය මත නෙමෙයි. ඒකයි කියලා මම බයික් එකක්ම ගත්තා. ඔයාට බයික් එකක් කියන්නේ බාල භාණ්ඩයක්. ඔයාට බයික් කියන්නේ ෆුට් සයිකලයක් කියන්නේ බාල භාණ්ඩයක්. ඈලමයි නෑ ඔයාට ෆුට් සයිකලයක් කියන්නේ මොන භාණ්ඩයක්ද? ඔයාට ෆුට් සයිකලයක් කියන්නේ සාමාන්‍ය භාණ්ඩයක්. ආදායම වැඩිවොත් ඔයා ෆුට් සයිකලයක් ගන්න නැද්ද? ගන්නවා. සමහරවල් ෆුට් සයිකලයක් වගේ තියෙනවා නම් ආදායම වැඩි දුවා ඒක පොඩ අතහැරලා බයික් එකකට මාරු වෙනවා. එතකොට ඔයාට ෆුට් සයිකලේ පේන්නේ බාල භාණ්ඩයක් වගේ. නමුත් ඔයාට බයික් එකක් කියන්නේ මොන භාණ්ඩයක්ද? ඈ බයික් එකක් කියනවාට සාමාන්‍ය භාණ්ඩයක්. කියන අපිට භාණ්ඩය දිහා බලලා කියන්න පුළුවන් දෙක සාමාන්‍ය භාණ්ඩයක්ද බාල භාණ්ඩයක්ද කියලා. කියන්න පුළුවන්? බෑ. හරි වේ. එහෙනම් භාණ්ඩය දිහා බලනවාට කියන්න පුළුවන්ද භාණ්ඩ බාල භාණ්ඩයක්ද සාමාන්‍ය භාණ්ඩයක්ද කියලා? බෑ. ඒක රඳාපවතින මොකක් මතද? ඒක රඳාපවතින වාගේ ආදායම. කෙනෙක් ආදායම වැඩි වෙද්දී එහෙනම් මගේ ආදායම වැඩි වෙද්දී මම බයික් සඳහා තිබිල්ලු මොකද කළේ?
අඩු කළා. එහෙනම් මගේ ආදායමත් ඊළඟට අතර බයික් සම්බන්ධයෙන් තිබෙන මොන සම්බන්ධයක්ද? ප්‍රතිලෝම සම්බන්ධයක්. අන්න අපි නිර්වචනය කරන බාල භාණ්ඩයක් කියනවා. බාල භාණ්ඩයක් කියනවා. ආදායමත් ඉල්ලුම් කරලා වන ප්‍රමාණයත් අතර පවත්නා ආදායම සහ ඉල්ලුම් කරන ප්‍රමාණය අතර ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙන භාණ්ඩයක් බාල භාණ්ඩයක් වේ. හරි කතා. ඒ කියන්නේ කෙනෙක්ගේ මිලදී ගැනීම හැකියාව වැඩි වෙද්දී එයා මොනවද කරන භාණ්ඩයක්? ඔව් ප්‍රතික්ෂේප කරන භාණ්ඩයක්, අතාරින භාණ්ඩයක්, අතාරිනට වඩා එයා හොඳ භාණ්ඩයකට මාරු වෙනවා. ඒතකොට මේ අතාරින භාණ්ඩ මොන භාණ්ඩයක්ද? මගේ ආදායම වැඩි වෙද්දී මම පුරුසයිකල අතෑරියා. ඒතකොට පුරුසයිකල කියන්නේ බාල භාණ්ඩ. මගේ ආදායම වැඩි වෙද්දී මම බයික් එක අතෑරියා. බයික් එක කියන්නේ බාල භාණ්ඩ. තවදුරටත් මගේ ආදායම වැඩි වුණොත් මම කාර් එක අතාරිනවා. හරි. එතන කාර් එක කියන්නේ බාල භාණ්ඩ. හරි කතා. එහෙනම් බාල භාණ්ඩයක් කියන්නේ කෙනෙක්ගේ මිලදී ගැනීම හැකියාව වැඩි වෙද්දී මොනවා කරන භාණ්ඩයක්? ඔය අතහැරලා දාන භාණ්ඩයක්. ඉල්ලු මොනවා කරන භාණ්ඩයක්? අඩු කරන භාණ්ඩයක් බාල භාණ්ඩයක් වේ. නිර්වචනය කරන බාල භාණ්ඩයක් කියන්නේ ආදායමත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙන භාණ්ඩයක් බාල භාණ්ඩයක් නම් වේ. මොකද ආදායමත් ඉල්ලුම් කරන ලබන ප්‍රමාණයත් අතර ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙන භාණ්ඩයක් බාල භාණ්ඩයක් වේ. වාගුරු තියා ගන්නවා කෙනෙක්ගේ මිලදී ගැනීම හැකියාව වැඩි වන විට ඔහු යම් භාණ්ඩයක් අතාරින්නේද? ඒ අතාරින භාණ්ඩය බාල භාණ්ඩය කොහෙද තියෙන්නේ? ඔළුවේ මතක තියෙන්නේ? හරි පොඩි කොලයක් හෝ ඔක ඉඳ නැහැ. ඔක කොලයක් කරන් ලියා ගන්න. ආදායම් මත භාණ්ඩ හඳුනාගෙන. ආදායම් මත භාණ්ඩ හඳුනාගෙන. ආදායම් මත භාණ්ඩ හඳුනාගෙන. ආදායම් මත භාණ්ඩ හඳුනා ගැනීම. ආදායම් මත භාණ්ඩ හඳුනා ගැනීම. ආදායම් මත භාණ්ඩ හඳුනා ගැනීම. තව කිපන් භාණ්ඩයක් තියාගන්න ඉඳ තියාගන්න. භාණ්ඩ තුනක් කඩා ගන්න. සාමාන්‍ය භාණ්ඩ, බාල භාණ්ඩ, කිපන් භාණ්ඩ. කිපන් භාණ්ඩ ලියන්න ඉඳ තියාගන්න. කිපන් භාණ්ඩ පසුව සාකච්ඡා කරමු. ආදායම් මත භාණ්ඩ හඳුනා ගැනීම. සාමාන්‍ය භාණ්ඩ, බාල භාණ්ඩ, කිපන් භාණ්ඩ. කිපන් භාණ්ඩ තියාගන්න පසුව සාකච්ඡා කරමු. නමුත් ඔය ඉඩක් තියාගන්න මේ පැත්තෙන් කිපන් භාණ්ඩයක් නේ. එහෙම ලියාගෙන මෙලිය දාගන්න. ආදායම වැඩි වෙද්දී ඉල්ලුම වැඩි වෙනවා නම් දෙක අතර තියෙන අනුලෝම සම්බන්ධය සාමාන්‍ය බලයක් ඇති. ආදායම වැඩි වෙද්දී ඉල්ලුම ප්‍රමාණය අඩු වෙනවා නම් ඒ භාණ්ඩේ ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙන බාල භාණ්ඩයක්. ඒ ටික හදාගන්න. ඒවා පාඩම් කරද්දී ඔය ටික පාඩම් කරගන්න නෝට් එකක් ඕනේ. අර කතාවක් යවදිලා ලියා ගන්න දුලි තියා ගන්න කිව්වේ. මොකද කෙනෙක්ගේ ආදායම වැඩි වෙද්දී ඔහු යම් භාණ්ඩයක ඉල්ලුම වැඩි කරන්නේ ඉල්ලුම වැඩි කරපු භාණ්ඩය සාමාන්‍ය භාණ්ඩය. ආදායම වැඩි කියන්නේ පා මොකද වචනේ? මිලදී ගැනීමේ හැකියාව. කෙනෙක්ගේ මිලදී ගැනීම හැකියාව වැඩි වන විට ඔහු යම් භාණ්ඩ විල්ල ප්‍රමාණය වැඩි කරන්නේද ඒ භාණ්ඩය සාමාන්‍ය භාණ්ඩය. ඒක වගේ තියෙන වචනයක් විතරක් එක්සෑම් එකේ ගන්න ඕනේ නැහැ. කෙනෙක්ගේ මිලදී ගැනීම හැකියාව වැඩි වෙද්දී ඔහු යම් භාණ්ඩ විල්ල ප්‍රමාණය වැඩි කරන්නේද ඒ වැඩි කරුම් භාණ්ඩය සාමාන්‍ය භාණ්ඩය. කෙනෙක්ගේ මිලදී ගැනීමේ හැකියාව වැඩි වෙද්දී ඔහු යම් භාණ්ඩ කිලර ප්‍රමාණය වැඩි කරන්නේද ඒ වැඩි කරුම් භාණ්ඩය සාමාන්‍ය භාණ්ඩය. වැඩි කරුම් භාණ්ඩය සාමාන්‍ය භාණ්ඩය. හරි පාරවාණ්‍ය සමග විග්‍රහ කරන්නේ කොහොමද? ඔය විද්‍යාවෙන් කියන්නේ කෙනෙක්ගේ ආදායම වැඩි වෙන විට ඔහු යම් භාණ්ඩයක් ප්‍රතික්ෂේප කරන්නේ අතාරින්නේද? ඒ අතාරින භාණ්ඩය ආදායමේ මිලදී හැකියාව. කෙනෙක්ගේ මිලදී හැකියාව වැඩි වෙන විට ඔහු යම් භාණ්ඩයක් අතාරින්නේද? ඒ අතාරින භාණ්ඩය බාල භාණ්ඩය. අපරායනාද? ඇද? එනා ආයෙත් පස්සේ දාලා
ඇයි නෑනේ? ඇයි නෑ? ඇයි නෑ තේරෙන්නේ නෑ? පස්සේ දවසේ දෙන්න. ලැප් එක ගෙනා වෙලාව. බලමු මෙයා ගාව ලැප් එක තිබ්බොත් ප්ලේ කරලා පෙන්නන්න. සමුන් ගෙනත් එදේ. හරි ගන්න පාඩමනේ. හරි පෙන්නන්න කොහොමද මේ ළමයි පාර පාඩයක් දෙන්නේ. ඊළඟ විතර නේලා ගෑල්ල විකුණත් පාර පාඩයක් දෙන්න පුළුවන් Taman වඩා හොඳ කෙනෙක් දැන් මේ වගේ අනාගත දවසේ. හම්බෙයි Taman කවුරු පාරපත් වෙන්න පුළුවන්? ප්‍රතික්ෂේප වෙන පාඩයක් පාරපත් වෙන්න පුළුවන්. ඒක තමයි මොන පාඩයක් කියලා? පාර පාඩයක්. මේ ලැප් එකයි කවුරුද පොඩ්ඩක්. හරි ගන්න. තාවට පැහැදිලි සාමාන්‍ය භාණ්ඩයක් කියන්නේ මොකක්ද? වාගේ මිලදී ගැනීමේ කියා වැඩි යුතුවා යම් භාණ්ඩයකින් ඉල්ලන ප්‍රමාණය වැඩි කරන්නේ දී භාණ්ඩය සාමාන්‍ය භාණ්ඩය. වාගේ මිලදී ගැනීමේ කියාව වැඩි වෙද්දී යම් භාණ්ඩ ඉල්ලන ප්‍රමාණය අඩු කරන්නේයිද? ඒ භාණ්ඩය බාල භාණ්ඩය. පැහැදිලිද? ඊට පස්සේ අපි උන් මෙහෙම බලන්න. මේ කතා කළේ ආදායම් පාදක කරගන්නේ. අපි මේ කතාවම අරගෙන මිල පාදක කරගෙන. හරි. මේ කතාව අරගෙන මිල පාදක කරගෙන. භාණ්ඩ ගිපන් භාණ්ඩ. සාමාන්‍ය භාණ්ඩ බාල භාණ්ඩ සහ ගිපන් භාණ්ඩ. ඉස්සර අපි හඳුනාගත්තේ ආදායම් මත. දැන් හඳුනගමු මිල මත. හරි මේ මිල මත හඳුනගමු. හරි සාමාන්‍ය භාණ්ඩයක් සීනි මිල වැඩි වුණොත් ඉල්ලන ප්‍රමාණය මොකද වෙන්නේ? ඉල්ලන ප්‍රමාණය අඩු වෙනකොට අහගන්න. යම් භාණ්ඩයක මිලත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙනවා නම් ඒක අපි කියන මොකක් කියලාද? නෑ. යම් භාණ්ඩයක මිල සහ ඉල්ලුම් ප්‍රමාණය අතර පවත්නා ප්‍රතිලෝම සම්බන්ධතාවයට මොකද කියන්නේ? ඉල්ලුම් නීතිය කියලා කියන්නේ. යම් භාණ්ඩයක මිලත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර ප්‍රතිලෝම සම්බන්ධයක් නම් තියෙන්නේ ඒක අපි කියන ඉල්ලුම් නීතියට අනුකූලයි කියලා. මොකද කියන්නේ? ඉල්ලුම් නීතියට අනුකූලයි. නමුත් යම් භාණ්ඩයක මිලත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර හටගන්නේ අනුලෝම සම්බන්ධයක් නම් ඒකත් කියන ඉල්ලුම් නීතියට පටහැනි කියලා. ඒ වගේම කතා යම් භාණ්ඩයක මිලත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධයක් නම් ඒක අපි කියන ඉල්ලුම් නීතියට අනුකූලයි. යම් භාණ්ඩයක මිලත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර තියෙන්නේ අනුලෝම සම්බන්ධයක් නම් ඒක ඉල්ලුම් නීතියට පටහැනි. හරි. ඔළුවේ තියෙයි කියලා විශ්වාස කරලා මම ඒක මකනවා. සාමාන්‍ය භාණ්ඩයක් සීනි පරිප්පු මිල වැඩි වෙනවා. ඉල්ලන ප්‍රමාණය අඩු කරනවා. දෙක අතර තියෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධයක්. ඒ කියන්නේ ඒ භාණ්ඩය ඉල්ලුම් නීතියට අනුකූලයි. එහෙනම් සාමාන්‍ය භාණ්ඩයක් සම්බන්ධයෙන් මිලත් ඉල්ලුමත් අතර ප්‍රතිලෝම සම්බන්ධයක් පවතී. ඒ කියන්නේ සාමාන්‍ය භාණ්ඩයක් ඉල්ලුම් නීතියට අනුකූලයි. ඊට පස්සේ එන බාල භාණ්ඩ. බයික් සම්බන්ධයෙන් මිල වැඩි වෙනවා. මිල වැඩි වුත් ඉල්ලන ප්‍රමාණය බයික් සම්බන්ධයෙන් මිල වැඩි වෙනවා. මිල වැඩි වුත් ඉල්ලන ප්‍රමාණය ප්‍රායෝගිකව මොකද කරන්නේ? එන්නේ ඉල්ලන ප්‍රමාණය අඩු කරනවා. ඒ කියන්නේ මිලත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධය. ඒ කියන්නේ ඉල්ලුම් නීතියට අනුකූලයි. එනම් බාල භාණ්ඩයක් හා සාමාන්‍ය භාණ්ඩයක් කියන දෙකම ඉල්ලුම් නීතියට අනුකූලයි. එනි ගිබන් භාණ්ඩය. අර ගිබන් භාණ්ඩයක් කියන භාණ්ඩේ සොයාගත්තේ සීමත් රොබර්ට් ගිබන් කියන පුද්ගලයා. කවුද හොයාගත්තේ? සීමත් රොබර්ට් ගිබන් කියන පුද්ගලයා නම් මේ භාණ්ඩ හොයාගත්තා. එතකොට මේ ගිබන් භාණ්ඩ කියලා දාලා තියෙන්නේ ඒ පුද්ගලයාගේ නම. එතකොට මේ ගිබන් භාණ්ඩයක් හොයාගත්ත සීමත් රොබර්ට් ගිබන් එනම් එයාගේ නම තමයි මේ භාණ්ඩෙට දාන්නේ. අපි ගිබන් භාණ්ඩය සම්බන්ධයෙන් මෙයා යම් සමීක්ෂණයක් කරා. ඒ සමීක්ෂණය කරන්නේ කම්කරු පවුල් කීපයක් එකතු කරගෙන. කම්කරු පවුල් ජීවත් කරන ගම්මානයක් සම්බන්ධයෙන් තමයි
මෙයා මේ සමීක්ෂණය කරා. තමයි කම්කරු පවුල් කියන්නේ දුප්පත් අයද නැත්නම් පොහොසත් අය? කම්කරු පවුල් කියන්නේ දුප්පත් අයද නැත්නම් පොහොසත් අය? දුප්පත් අය. එහෙනම් මෙයාලා දිනුදු ජනතාව. එහෙනම් මේ දිනුදු ජනතාව හරහා තමයි මෙයා දකින්නේ මෙන්න මේ සංසිද්ධි. මෙයා දකින්න ළමයි මේ ගම්මාන. හරි මේ ගම්මානේ මස් මිල වැඩි වෙනවා. මස් මිල මොකද වෙන්නේ? වැඩි වෙනවා. මෙයා දකිනවා මේ ගම්මානේ ජීවත් වෙන මිනිස්සු මස් සඳහා තියෙන ඉල්ලුම් ප්‍රමාණය අඩු කරනවා. ඒ කියන්නේ මස් මිල ඉල්ලුම් ප්‍රමාණයට අතර මොන සම්බන්ධයක් දකින්නවද? පෙතුලම සම්බන්ධයක් දකිනවා. නමුත් එයාට ඒ සම්බන්ධයෙන් කිසිවක් කියන්න දෙයක් තිබෙන්නේ නැහැ. දැන්ටමත් ඇල්බර්ට් මාර්ෂල් නම් වූ ආර්ථික විද්‍යාඥයා කියලා හමාරයි බාණ්ඩයක මිල ඉල්ලුම් ප්‍රමාණයත් අතර පෙතුලම සම්බන්ධයක් තියෙනවා කිය. එහෙනම් ඉල්ලුම් නිති හඳුන්වා දුන්නේ කවුද? ඇල්බර්ට් මාර්ෂල්. ඇල්බර්ට් මාර්ෂල් තමයි කියන ළමයි බාණ්ඩයක මිලත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර පෙතුලම සම්බන්ධයක් තියෙනවා කිය. එහෙනම් මේ සම්බන්ධයෙන් ඉබණ්ඩ කියන්නේ කිසි දෙයක් තිබෙන්නේ නැහැ. නමුත් එයා දැක්ක මේ ගම්මානයේ තුල ජීවත් වෙන මිනිස්සු. හරි. මේ ගම්මානයේ තුල ජීවත් වෙන මිනිස්සුම මෙයා දැක්කා. පාම් මිල වැඩි වෙද්දි. පාම් මිල වැඩි වෙද්දි පාන් සඳහා තියෙන ඉල්ලුම වැඩි නොකර පාන් සඳහා තියෙන ඉල්ලුම වැඩි කරා. ඒ කියන්නේ පාම් මිල වැඩි වෙනවා. නමුත් වැඩි වුණාට එයා ඉල්ලන ප්‍රමාණය අඩු කරන්නේ. එයා දැක්කා පාන් වල මිල ඉල්ලන ප්‍රමාණයට අතර මොන සම්බන්ධයක්ද? අනුලෝම සම්බන්ධය. අන්නේ ඒක එයා දැක්කා ඇල්බර්ට් මාර්ෂල් ප්‍රකාශ කරු ඉල්ලුම විදියට පටහැනි. අන්නේ නිසා එයාගේ නමින් ඒ භාණ්ඩ ඉදිරිපත් කළා. මොන භාණ්ඩයක් කියලා? ගිබන් භාණ්ඩයක් කියලා. ඒ නිසා අපි හඳුනා ගන්න ගිබන් භාණ්ඩයක් කියන්නේ මිලත් ඉල්ලන ප්‍රමාණයත් අතර මොන සම්බන්ධයක් තියෙන භාණ්ඩයක්? අනුලෝම සම්බන්ධයක් තියෙන භාණ්ඩයක් ගිබන් භාණ්ඩයක් වේ. එහෙනම් නිර්වචනය කරමු ගිබන් භාණ්ඩයක් කියන්නේ මිලත් ඉල්ලුම් කරලා ලබන ප්‍රමාණයත් අතර අනුලෝම සම්බන්ධයක් තියෙන භාණ්ඩයක් ගිබන් භාණ්ඩයක් වේ. ඇයිලමයි මේ දිනුදු ජනතාව භාණ්ඩයේ මිල වැඩි වෙද්දි පාන් සඳහා තියෙන ඉල්ලුම අඩු නොකලේ? ඇයිලමයි යාර එහෙම කලේ? මොකක්ද හේතුව? මොකක්ද හේතුව? ඇයි එහෙම කලේ? භාණ්ඩයේ මිල වැඩි වෙද්දි මෙයා ඉල්ලන ප්‍රමාණය අර උත්තර දෙමු. මට ඔයාලා කියන වැහෙනවා කියාද? ඇයි එහෙම කලේ? භාණ්ඩයේ මිල වැඩි වෙද්දත් ඉල්ලන ප්‍රමාණය අඩු කරන්නේ. එනවා මේ පාන් ඒ ජනතාවට හරියට නිකන් අපේ ගමේ මිනිස්සුන්ට හාල් වදිනවා. අපේ ගමේ මිනිස්සුන්ට සහල් ගත්තොත් මේ වගේ දෙයක් තියෙනවා. ඒතර අපේ ගමේ මිනිස්සුන්ට හඳුනා ගන්න පුළුවන් සහල් කියන්නේ ගිබන් පාන්. වර්තමානයේ ගිබන් පාන් සඳහා නිශ්චිත උදාහරණ නැහැ. හැබැයි නිශ්චිත උදාහරණ නැතත් ගමේ ජීවත් වෙන මිනිස්සෙක්ට සාමාන්‍ය මිනිස්සෙක් මම කියන්නේ ගමේ ජීවත් වෙන සාමාන්‍ය මිනිස්සෙක්. එදා වේල හොයාගෙන කන මිනිස්සෙක්. ගත්තොත් සහල් කියන්නේ ගිබන් භාණ්ඩයක් වගේ. ඒ වගේ එහෙම කියන්නේ. ගමේ ජීවත් වෙන මිනිස්සෙක්ට ගත්තොත් එදා වේල හොයාගෙන කන මිනිස්සෙක්ට ගත්තොත් සහල් වල මිල වැඩි වුණොත් ඒ මිනිස්සයාට පුළුවන් තරමයි සහල් ඉල්ලන ප්‍රමාණය අඩු කරන්න. පුළුවන්. ගෙදරට සහල් ටික අනිවාර්යයෙන්ම ගේන්න ඕනද? ඔව් වෙයි. සහල් කියන්නේ ගෙදර මොන භාණ්ඩයක්ද? අත්‍යවශ්‍ය භාණ්ඩයක්. එහෙනම් ගෙදර අත්‍යවශ්‍ය භාණ්ඩයක් වන නිසා අනිවාර්යයෙන් මොනවා කරන්න වෙනවද? ගේන්න වෙනවා. එහෙනම් මේ භාණ්ඩය කියන්නේ මොන භාණ්ඩයක්ද? මේ දියුණු ජනතාව විසින් පාවිච්චි කරපු අත්‍යවශ්‍ය භාණ්ඩයක් ළමයි. එතකොට මේ දියුණු ජනතාව විසින් පාවිච්චි කරපු අත්‍යවශ්‍ය භාණ්ඩයක් නිසා මෙයාට මිල වැඩි වුණාට මොනවා කරන්න හැකියාවක් තිබෙන්නේ නැද්ද? ඉල්ලුම අඩු කරන්න හැකියාවක් තිබ්බේ නැහැ. නමුත් ඇයි මම මේක ගමේ මිනිස්සු විතරක් ගත්ත උදාහරණ? නගර මිනිස්සුම කරන්නේ තමයි නගර මිනිස්සෙක් සම්බන්ධයෙන් සහල් මිල වැඩි වුණොත් එයා මොකද කරන්නේ? සහල් මිල වැඩි වුණොත් එයා මොකද කරන්නේ? එයා ගාව සල්ලි තියෙනවා. සල්ලි තියෙන නිසා එයාට පුළුවන් වෙන භාණ්ඩයකට මාරු වෙන්න. ඒතර එයා සහල් මිලදී නොගෙන එයා පිටි කෑම ටිකක් මිලදී ගන්න පටන් ගන්නවා. හරි. නමුත් ඔය ගමේ මිනිස්සුන්ට කරන්න බැයිද? ගමේ මිනිස්සුන්ට කරන්න බැයිද? අපි නිකමඩිතෝ සහල් කිලෝයක් කියලාමයි.
සහල් කිලෝයක් කීයද? සහල් කිලෝ එකක් ගත්තොත් රුපියල් 140යි 120යි කියලා ගමු. අපිට ඔයාලගේ ගෙදර එක වේලකට කිලෝ කීයක් ඕනද? එක වේලකට කිලෝ කීයක් ඕනද? අපිට ඔයාලගේ ගෙදර 5 දෙනෙක් ඉන්නවා. ඔයාලගේ ගෙදර 5 දෙනෙක් ඉන්නවා. හාල් කිලෝ එක මිල 120යි. එක වේලකට කිලෝ කීයක් ඕනද? ඇතිනේ? ආන වේල් තුන ගැන කතා කරලා වේල් තුනට ඕන එක හාල් කිලෝ එකක්. එහෙනම් ගෙදර ළමයි දවසකට යන හාල් සඳහා යන වියදම කීයද? 120යි. එහෙනම් දැන් 120ක් තියෙනවා. මේ 120ක් තියෙන හාල් කිලෝ එකක මිල වැඩි වෙනවා 140 දා. නමුත් ගෙදර අය ගේන හාල් ප්‍රමාණය අඩු කරයි. නෑ. හැබැයි මෙහෙම වෙලා තිබ්බනම් ඇයි අඩු කරන්නේ? ඇයි පාන් කන්න බැයිද? එයා අඩු කරලා පාන් කන්න බැයිද? නිකවුන හිතන්න ගෙදර 5 දිනට පාන් කන්න ගියොත් කීයක් යනවා? පානක් කීයක් වුණා 5 දිනට? එක වේලකට? ඈ? ඊයා? ඔයාට අඩුම තරමේ එකමාරක් ඕන. අන්න? එච්චර ගන්නෑ. ඒ අඩුම තරමේ රාත්තරන්? ඒත් නෑ. අඩුම තරමේ තුන් කාලා? අඩේ වල තුන් කාලා කනවා වෙනවා. භාගයක්? අපේ ගෙදර අම්මයි මායි ඉඳලා එකමාරක් විතර අරගෙන. හරි. එහෙම එකේදී ඔය ළමයි සාමාන්‍ය තුන් කාලා කනවා සාමාන්‍ය. හරි මාම් භාගේ, හරි වර පාම් භාගේ. තාත්තා භාගේද? නෑ තාත්තා තුන් කාලයි. එතනද? නැත්නම් රාත්තරයි. රාත්තරයි. එතකොට එකමාරයි. තව සහෝදරයෝ දෙන්නෙක් ඉදිරිය ඉන්නවනම් එතනත් පාර රාත්තල් දෙකක් විතර ඕනේ. එතන සමස්තයක ඉතින් පාර රාත්තල් කීයක් ඕනද පස් දෙනාට? අඩුතරේ පාර රාත්තල් 3ක් හෝ 4ක් ඕන. අපි 3ක් දාගමු. පාර රාත්තලක් ගත්තොත් පාර රාත්තල් 3ක් ඕන. කීයක් ඕනද වේලකට? මුදල් පාර රාත්තල් රුපියල් 60යි රුපියල් 180ක් ඕන. දේව තුන කන්න මේක තුනෙන් වැඩි කරන්න. ඊට වඩා මේ ගමේ මිනිස්සුන්ට හොඳ නැද්ද සහල් බිල වැඩි බත්ම කණේ? හොඳයි ළම. හැබැයි මේ ගමේ මිනිස්සුන්ගේ ආදායම වැඩි වුණා නම් මෙයා මොකද කරන්නේ? සහල් ගනියි. ආදායම වැඩි වුණා නම් එයාට සහල් වෙන්නේ මොන භාණ්ඩයක් විදියට? එහෙනම් ආදායම වැඩි වුණා නම් අනිවාර්යයෙන්ම මේ භාණ්ඩ සඳහා දෙල්ලුම් මෙයා මොකද කරන්නේ? අඩු කරලා මොනවා කන්න පටන් ගන්නවද? පාන් කන්න පටන් ගන්නවා. එහෙනම් ගිබන් භාණ්ඩයක් සම්බන්ධයෙන් ආදායමත් කිලෝපෑත අතර තියෙන්නේ පෙතිලෝම සම්බන්ධයක්. ආදායමත් කිලෝපෑත අතර තියෙන පෙතිලෝම සම්බන්ධයක් කියන්නේ ආදායම වැඩි වෙද්දී යම් කෙනෙක් ඒ භාණ්ඩ ඉල්ලන ප්‍රමාණය අඩු කරන්නේද? ඒ භාණ්ඩේ මොන භාණ්ඩයක්ද? කෙනෙක්ගේ මිලදී ගැනීම හැකියාව වැඩි වන විට යම් කෙනෙක් ඒ භාණ්ඩ ඉල්ලන ප්‍රමාණය අඩු කරන්නේද? ඒ භාණ්ඩේ මොන භාණ්ඩයක්ද? ඒ භාණ්ඩයේ බාල භාණ්ඩය නේ. ගිබන් භාණ්ඩය කියන්නේ මොන භාණ්ඩයක්ද? ගිබන් භාණ්ඩය කියන්නේ බාල භාණ්ඩයක්. හරි කතා? ලස්සන කතාවක් පුතේ දිවලා. සෑම ගිබන් භාණ්ඩයක්ම බාල භාණ්ඩයක් වේ. නමුත් සෑම බාල භාණ්ඩයක්ම ගිබන් භාණ්ඩයක් නොවේ. නමුත් දැන් ඔයා දන්නවා සෑම ගිබන් භාණ්ඩයක් බාල භාණ්ඩයක් වෙන්නේ ඇයි? ඇයි ගිබන් භාණ්ඩයක් බාල භාණ්ඩයක් වෙන්නේ? ගිබන් භාණ්ඩයක් සම්බන්ධ ආදායම දිනුපෑත අතර තියෙන්නේ පෙතිලෝම සම්බන්ධයක්. යම් කෙනෙක් තමන්ගේ මිලදී හැකියාව වැඩි වන විට ඔහු ඒ භාණ්ඩය අතාරින්නේද? ඒ භාණ්ඩය මොන භාණ්ඩයක්ද? බාල භාණ්ඩයක් වෙනවා. අන්න ඒ නිසා ගිබන් භාණ්ඩය බාල භාණ්ඩයක් වේ. යන්නරවා ලියාගත්ත දැන්. එතන තියන්නේ ගිබන් භාණ්ඩේ දාගන්න ආදායම වැඩි වුණොත් ඉල්ලන ප්‍රමාණය අඩු වෙනවා. ආදායම ඉල්ලන ප්‍රමාණය අතර තියෙන පෙතිලෝම සම්බන්ධයක් අන්න ඒක බාල භාණ්ඩයක් කියලා අරගෙන ඉල පෙන්නනවා. එතන ලියලම තියාගන්න. සෑම ගිබන් භාණ්ඩයක් මේ විදිහට පත්‍රියක් දාලා අරගෙන ඇවිල්ලා බාල භාණ්ඩයක් ගාවට ගෙනල්ලා දැදිනේ? හරි. එතන ලියාගන්න සෑම ගිබන් භාණ්ඩයක්ම බාල භාණ්ඩයක් වේ. අනිවාර්ය ගිබන් භාණ්ඩයක් බාල භාණ්ඩයක් විය යුතුමයි. සෑම ගිබන් භාණ්ඩයක්ම බාල භාණ්ඩයක් වේ.
ආදායම වැඩි වෙද්දී ඉල්ලන ප්‍රමාණය අඩු වෙනවා. ඒ කියන්නේ ඒක බාල භාණ්ඩයක් වෙනවා. සෑම ගිපන් භාණ්ඩයක්ම බාල භාණ්ඩයක් වේ. හරි කතා? සෑම ගිපන් භාණ්ඩයක්ම බාල භාණ්ඩයක් වේ. සෑම ගිපන් භාණ්ඩයක් බාල භාණ්ඩයක් වේ. හරිගාම මාත්‍රිකාලියාග මිල මත භාණ්ඩ හඳුනාගෙන මිල මත භාණ්ඩ හඳුනාගෙන මිල මත භාණ්ඩ හඳුනාගෙන මිල මත භාණ්ඩ හඳුනාගෙන දාගන්න සාමාන්‍ය භාණ්ඩ බාල භාණ්ඩ කිපන් භාණ්ඩ සාමාන්‍ය භාණ්ඩ බාල භාණ්ඩ කිපන් භාණ්ඩ මම මේ ටික වකලා කිපන් භාණ්ඩයක් පොඩ ලස්සන ලියන්නද ඔක මේ ටික වකන්නා තාතා මතකයි නෝවාට කිපන් භාණ්ඩ ප්‍රායෝගික උදාහරණ හඳුනාගත නොහැක ඉල්ලුම් ප්‍රමාණ මිල වැඩි වුණොත් ඉල්ලන ප්‍රමාණය වැඩි වෙනවා දෙක අතර තියෙන සම්බන්ධයක් අනුලෝම සම්බන්ධයක් ඒ කියන්නේ භාණ්ඩ මුඛයට පටහැනිද ඉල්ලුම් විදියට පටහැනි ඉල්ලුම් විදියට පටහැනි දාගන්න මිල වැඩි ඉල්ලන ප්‍රමාණය අඩු වෙන දෙක අතර දෙකම සම්බන්ධයක් මිල වැඩි වෙච්ච ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා බාල භාණ්ඩ දෙක අතර ප්‍රතිලෝම සම්බන්ධයක් ඒ දෙක ඉල්ලුම් දින අනුකූලයි ඉල්ලුම් නීතියට අනුකූලයි අනුකූලයි කියන්නේ එකයි පැහැදිලි කියන්නේ ඉල්ලුම් නීතියට අනුකූලයි ඉල්ලුම් නීතියට ඉල්ලුම් නීතියට අනුකූලයි හරිද කිපන් භාණ්ඩයක් සම්බන්ධයෙන් මිලත් දෙක අතර තියෙන අනුලෝම සම්බන්ධයක් ඉතින් ඉල්ලුම් නීතියට පටහැනි ඉල්ලුම් නීතියට පටහැනි ඉල්ලුම් නීතියට පටහැනි ඉල්ලුම් නීතියට පටහැනි හරි හරි දැන් මම මේ අහන ප්‍රශ්න නෝට් කරනවා දැන් වර්ලා එන්නේ අහන ඔය කල්පනා හිටියා අර උත්තර දෙන්න ආදායම වැඩි වෙන ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා නම් ඒ භාණ්ඩය ආදායම වැඩි වෙන ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙන භාණ්ඩය සාමාන්‍ය භාණ්ඩය ආදායම අඩු වෙන ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙන ඒ භාණ්ඩය බාල භාණ්ඩය හරිද ආදායම වැඩි වෙච්ච ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා නේ භාණ්ඩය ආදායම වැඩි වෙච්ච ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා නේ භාණ්ඩය බාල භාණ්ඩය මිලත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙන භාණ්ඩයක් මිලත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙන භාණ්ඩයක් මිලත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙන භාණ්ඩයක් ඔන්න අහගෙන යව් මිලත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙන භාණ්ඩයක් ඇයිනේ සාමාන්‍ය භාණ්ඩයක් කියලා ඉච්ඡිතව කියන්න පුළුවන් බෑ ඒක මොකක් වෙන්නත් පුළුවන් බාල භාණ්ඩයක් වෙන්නත් පුළුවන් ඒ තමයි මේ බාල භාණ්ඩ සාමාන්‍ය භාණ්ඩ කියන දෙකේ මිලත් දෙක අතර ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙන නිසා මිල මත අපි මේවා නිර්වචනය කරන්නේ නෑ නමුත් අපිට ආදායම මත පැහැදිලිව හඳුන ගන්න පුළුවන් සාමාන්‍ය භාණ්ඩයක ආදායම දෙක අතර තියෙන්නේ අනුලෝම සම්බන්ධයක් බාල භාණ්ඩයක ආදායම දෙක අතර තියෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධයක් අන්න ඒ නිසා සාමාන්‍ය භාණ්ඩ සහ බාල භාණ්ඩ කියන දෙක නිර්වචනය කරනවා ආදායම මත පදනම්. එහෙනම් නිර්වචනය කරමු සාමාන්‍ය භාණ්ඩයක් කියන්නේ ආදායමත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර අනුලෝම සම්බන්ධයක් පවතින භාණ්ඩයක් සාමාන්‍ය භාණ්ඩයක් වේ. ඒ කියන්නේ ආදායම වැඩි වුණොත් ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. ආදායම අඩු වුණොත් ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. හරි. අපිට නිශ්චිත උදාහරණයක්ම කියන්න බෑ කෙනෙක්ට සාමාන්‍ය වෙන භාණ්ඩයක් තවත් කෙනෙක්ට බාල භාණ්ඩයක් විය හැකි නිසා. හරිද? ඊට පස්සේ අපි මොකක්ද කතා කරලා බාල භාණ්ඩය.
බාල භාණ්ඩයක් කියන්නේ ආදායමත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර ප්‍රතිලෝම සම්බන්ධතාව පවත්නා භාණ්ඩයක් බාල භාණ්ඩයක් වීගෙන ආදාය වැඩි වෙද්දී ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙන සහ ආදායම අඩු වෙද්දී ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙන භාණ්ඩයක් බාල භාණ්ඩයක් වේ. ඒකට ගිබන් භාණ්ඩ කියනවා. අපිට ගිබන් භාණ්ඩයක් මිල මත නිර්වචනය ගන්න බැයිද? පුළුවන්. ගිබන් භාණ්ඩයක විතරයි මිලත් කිරිපැත අතර මොන සම්බන්ධයක් තියෙන්නේ? අන්ලෝම සම්බන්ධයක් තියෙන නිසා මේක ගිබන් භාණ්ඩයක් කියනු. මිලත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර අන්ලෝම සම්බන්ධතාව පවත්නා භාණ්ඩයක් ගිබන් භාණ්ඩයක් වේ. ගිබන් භාණ්ඩයේ ලක්ෂණ දෙකක් තියෙනවා. එක දිගද ජනතාවගේ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩයක් වෙන අත්‍යවශ්‍ය භාණ්ඩයක් වේ. අනිත් එක ආදායමත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර මොන සම්බන්ධයක් තියෙන්නේ? අතර ප්‍රතිලෝම සම්බන්ධතාව පවතී. ඒ කියන්නේ මොන භාණ්ඩයක්? එනම් එම භාණ්ඩය බාල භාණ්ඩයකි. පැහැදිලිද? හරියට ගිබන් භාණ්ඩ විවචනය කරන සම්පූර්ණයෙන් ගිබන් භාණ්ඩයක් කියනු මිල ඉල්ලුම් ප්‍රමාණයත් අතර අන්ලෝම සම්බන්ධතාව පවත්නා භාණ්ඩයක් ගිබන් භාණ්ඩයක් වේ. ගිබන් භාණ්ඩයේ ලක්ෂණ දෙකයි. දිවෙන ජනතාව විසින් පාරිභෝජනය කරන අත්‍යවශ්‍ය භාණ්ඩයක් වේ. ආදායමත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර ප්‍රතිලෝම සම්බන්ධතාව පවතී. එනම් මේ භාණ්ඩය බාල භාණ්ඩයකි කියන වරයි. ගන්න सामान्य भाण्ड पारिभोगिक आदाय मत हඳුනාගනි. පාරිභෝගික ආදායම සහ ඉල්ලුම් ප්‍රමාණය අතර අනුලෝම සම්බන්ධතාවක් පෙන්වන කරන භාණ්ඩ සාමාන්‍ය භාණ්ඩ නම් වේ. එනම් ආදාය වැඩියට ඉල්ලුම් කරන ප්‍රමාණයට වැඩි වෙන සහ ආදායම අඩු වෙන ඉල්ලුම් කරන ප්‍රමාණයට අඩු වෙන භාණ්ඩ සාමාන්‍ය භාණ්ඩ වේ. මේ ආදායම නම් මෙතන ධනගයක් ගන්න ඒවා තාම දන්නේ නැහැ. හරි. ඒවා පස්සේ කතා කරමු. බාල භාණ්ඩ පාරිභෝගික ආදාය වෙනස් වීම මත හඳුනාගන්න. පාරිභෝගික ආදාය ළමයි උදේකේ අනුලෝම කැල හයිලයිට් කරන්න අනුලෝම කැල හයිලයිට් කරන්න උඩ ඊගාටියෙන් කියනවා එනම් ආදාය වලින් ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙන සහ ආදාය වලින් ඉල්ලුම් ප්‍රමාණයද වැඩි වෙන භාණ්ඩයක් දෙකම ලියුනේ බයික් ආදාය ඉහළ යන විට මෝටර් සයිකල් නැත්නම් බයික් සඳහා පවත්නා ඉල්ලුම අඩු වේ නම් බයික් කර බාල භාණ්ඩයකි. ආදායම ඉහළ යන විට බයික් නැත්නම් මෝටර් සයිකල් සඳහා පවත්නා ඉල්ලුම ආදායම ඉහළ යන විට බයික් නැත්නම් මෝටර් සයිකල් සඳහා පවත්නා ඉල්ලුම අඩු කරන්නේ නම් මෝටර් සයිකල් බාල භාණ්ඩයක් වේ. අඩු කරන්නේ නම් මෝටර් සයිකල් බාල භාණ්ඩයක් වේ. අඩු කරන්නේ නම් මෝටර් සයිකල් බාල භාණ්ඩයක් වේ. ආදාය විහෙරට බයික් සඳහා කරන ඉල්ලුම අඩු කරන්නේ නම් බයික් කියන්නේ බාල භාණ්ඩයක් වේ. හරි. කොහොම අපි යම් ගිබන් භාණ්ඩය බලයිය. සලකා බලන භාණ්ඩයේ මිලත් දැන් ඒක හයිලයිට් කරන මිල උඩ දෙකේම හයිලයිට් කරන ආදායමත් දැන් එක හයිලයිට් කරන මිල ඉල්ලුම් කර ලබන ප්‍රමාණය අතර හයිලයිට් කරන අනුලෝම සම්බන්ධතාව පෙන්වු කරන භාණ්ඩ ගිබන් භාණ්ඩ වේ. එනම් මිල වැඩියට ඉල්ලුම් කරන ප්‍රමාණයද වැඩි වෙන සහ මිල අඩුවට ඉල්ලුම් කරන ප්‍රමාණයද අඩු වෙන භාණ්ඩ වේ. ගිබන් භාණ්ඩ ලක්ෂණ ආදායම ඉල්ලුම් ප්‍රමාණය අතර ප්‍රතිලෝම සම්බන්ධතාවක් පවතී. එය බාල භාණ්ඩයක් වේ. අඩු ආදායම්ලාභීන්ගේ පාරිභෝජනය කරන අත්‍යවශ්‍ය භාණ්ඩයක් තියෙනවා. අපි ප්‍රශ්න දෙකක් කරලෙමු. එයා පැත්තට පාස් ප්‍රශ්න ප්‍රශ්නාංක 2 සහ ප්‍රශ්නාංක 6 කරලේ. ප්‍රශ්නාංක 2 සහ ප්‍රශ්නාංක 6 කරලේ. ප්‍රශ්නාංක 2 සහ ප්‍රශ්නාංක 6 ආදායම අඩු වෙන ඒ භාණ්ඩ ඉල්ලුම් ප්‍රමාණය වැඩි වේ නම් ඒ භාණ්ඩය මොන භාණ්ඩය? ආදායම වෙලා තියෙන්නේ
අඩු වෙලා ඉල්ලුම වැඩි වැඩිගත තියෙන්නේ පෙතිලෝම සම්බන්ධයක් වෙන ආදායම කිලෝමීටර අතර පෙතිලෝම සම්බන්ධය තියෙන භාණ්ඩය බාල භාණ්ඩය. සසංගහයනේ විසියම් පුද්ගලයා ආදායම වැඩියට පොදු පෙරවාහන සේවාව සඳහා ඔහුගේ ඉල්ලුම අඩු වන්නේ නම් පොදු පෙරවාහන සේවාව බාල භාණ්ඩ උදාහරණයේදී බාල භාණ්ඩ. හරි. දැන් කියන මාතෘකා ඉල්ලුම් දෙහි ඉල්ලුම් නීතිය හේතු තමයි ඒ තමයි භාණ්ඩයේ මිල වැඩි වෙද්දී ඉල්ලන ප්‍රමාණය අඩු කරන්නේ. භාණ්ඩයේ මිල වැඩි වෙද්දී ඉල්ලන ප්‍රමාණය අඩු කරන්නේ ඇයි? දවස් කියනවාස භාණ්ඩයේ මිල වැඩි කරලා ඉල්ලුම් ප්‍රමාණය අඩු කරන්නේ වැඩි කරන අවස්ථාවක් තියෙනවා. අපි උපකල්පනය කරා. අපි ඉල්ලුම කිව්වෙත්ම කතා කරන්නේ සාමාන්‍ය භාණ්ඩයක් සම්බන්ධයෙන් විතරයි. සාමාන්‍ය භාණ්ඩයක් සම්බන්ධයෙන් විතරයි නම් කතා කරන්නේ. සාමාන්‍ය භාණ්ඩ මිලක් කිලෝමීටර අතර තියෙන්නේ පෙතිලෝම සම්බන්ධය. එනයි පෙතිලෝම සම්බන්ධතාවය ගැන විතරයි ඉල්ලුම ඉදිරිය අපි කතා කරන්නේ. හරි කතා? හරි. උපකල්පන හතර මම ඉදලා දැන් ඕකේ. තවදුරටත් මම පැහැදිලි කරන්නේ ඇයි සාමාන්‍ය භාණ්ඩ කියලා එකක්ම උතන තරම් තියෙන එක තව හේතු තියෙනවා. හරි. උපකල්පනය ගත්තේ ඇයි කියලා තවදුරටත් ඉස්සරහදී පැහැදිලි කරන්න. අහගන්න. තව ඉල්ලුම් නීතිය කියලා කියන්නේ භාණ්ඩයක මිල වැඩි වෙද්දී ඉල්ලන ප්‍රමාණය මොකද වෙන්නේ? ඉල්ලන ප්‍රමාණය අඩු වෙනවා. මිලත් ඉල්ලන ප්‍රමාණය අතර පෙතිලෝම සම්බන්ධයක් තියෙනවා. මොනවාද මේකට හේතු? මොනවාද මේකට හේතු? ඇයිවා භාණ්ඩයක මිල වැඩි වෙද්දී ඉල්ලන ප්‍රමාණය අඩු කරන්නේ? භාණ්ඩයක මිල වැඩි වෙද්දී ඉල්ලන ප්‍රමාණය අඩු කරනවා. ඇයි එහෙම කරන්නේ? මම මෙහෙම කරන්නේ. වගේ පන්ති ගාස්තුව ළමයි දැන් කියන්නේ 1200 1300 1300 හරි අපි නිකන් හිතමු පන්තියේ ළමයි 100ක් ඉන්නවා කියලා නිකන් හිතමු 1300 ළමයි 100ක් ඉන්නවා කියලා හරි ඔව් ඒක දැන් වා ගන්න ටික හදාගන්න හරි හරිද ළමයි හරිද හරි අපි දු ළමයි 100ක් පන්ති කාමරේ ළමයි මට හිතනවා ළමයි මේ ගාන දැන් යන ආර්ථිකයත් එක්ක මදි කියලා හරි යන් ටියුට් කොස්ට් එකත් එක්ක බලද්දි වියදමත් එක්ක බලද්දි මට හිතනවා මේක මදි කියලා මම තීරණයක් ගන්නවා ලබන මාසෙ නම් පන්ති ගාස්තුව රුපියල් 1800ක් හරි ලබන මාසෙ නම් පන්ති ගාස්තුව 1800යි 1800 ටික මදි වගේ නේ 2000ක් කරගන්න ලාය ලබන මාසෙ පන්ති ගාස්තුව 2000යි කාටේ ණය දුස්ස ලබන මාසෙ නම් පන්ති ණය අදුස්ස නැත්නම් කවුරු ලබන මාසෙ නම් පන්ති ණය පන්ති ගාස්තුව 2000යි ඒ ණය නැද්ද නෑ ගුරු රින්ගනස් ආයතන වයිසර නම් වල ගන්න නැතුව මට විශේෂ කරුණු ටික පැහැදිලි කරගන්න උදව් කරා මම 2000 දක්වා වැඩි කළොත් ඔක්කොම නන්නවා ඉන්නේ නැහැ හැබැයි හරි මෙතන එකෙක් දෙන්නෙක් හරිනවා අඩුතරම මේ 100 ළමයි 40ක් දක්වා තියෙනවා ඔන්න ළමයි 60ක් අඩු වෙලා ඉන්නේ හරි ඒ 40 කියන්නේ බෝධුරට අක්කලා ඉයලා මම පන්තියට ඇවිල්ලා ඒ හරහා ආපු ළමයි ටික. හරි. මොකද ඒ ළමයි කිසි වෙලෙවත් මාව අතාරින්නේ නැහැ. මොකද එයාලාගේ අක්කලා ඊලා කියලා තියෙන්නේ සර් මෙන්න මෙහෙමයි. සර් අන්තිම කාලේ මෙන්න මෙහෙමයි කියලා දීලා තියෙන. ගෙදර ගිහිල්ලා කිව්වත් සර්ගේ පන්ති ගාස්තුව වැඩි. හරි. කියලා මොනවා හරි කරලා ඒක බේරුම් කරලා දෙන්න පුළුවන්. හරි. එතන අපි නිකමනින්ම 2000 වල 100 අඩු වෙනවා. කීය දක්වාද? 40 දක්වා. ඇයි ළමයි එහෙම උනේ? බල කැමති නැද්ද මම සල්ලිකාරයෙක් වෙනවා. ඈලමයි කැමති නැද්ද එහෙම? බලලා කැමති නැද්ද සල්ලිකාරයෙක් කියලා මම 1300 2000 කරලා බලාලා එනකොට මගේ ආදාය අභිමානී මට විශාල අභිමානී මොනවා කරගන්න පුළුවන්ද? වැඩි කරගන්න පුළුවන්. කැමති නැද්ද ළමයි? කැමති නැද්ද? කැමති නමුත්
ඔව් කියනවා. ඇයි එහෙම කළේ? මිලමව 2000 කරපු ගමන් ඇයි මේ පන්තියේ ළමයි ගන්න අඩු වෙන්නේ? එක කාරණයක් තමයි ගෙදර අයට පන්ති ගාස්තු දෙන්න විදියා නෑ. ගෙදර ආදායම් ප්‍රමාණයක් නැතුව යනවා. මොනවා ගෙවන්නද? පන්ති ගාස්තු ගෙවන්න. ඔයා කියන සර්ගේ පන්ති ගාස්තු වැඩි කළාට ගෙදර ආදායම් වැඩි වෙන්නේ නෑ. උපකල්පනය කරලා තියෙන ආදායම් වෙනස් වෙන්නේ නෑ කියලා. පන්ති ගාස්තු වැඩි වෙනවා. එහෙනම් පන්ති ගාස්තු වැඩි වුණොත් ගෙදර ගිවියේ හැකියාව මොකද වෙන්නේ? අද දැන් එක හේතුවක් තියෙනවා. අනිත් මේ ශිකෝණු ගන්න එක පුරවරයා අවුරුරු ඕර තරන්නේ. මම මිල වැඩි කරමු ගමන් ආ මොකද කරන්නේ? මාව අතෑරලා යනවා. ඒ ගිහිල්ලා ටිකක් හබ වෙනවා. හරි යනවා. එතකොට ආවම එක වැඩි වීමක් වෙනවා. එතකොට මේ 40 තා ටික වැඩි වෙනවා. යනවා ගිහිල්ලා ආපහු යම් ප්‍රමාණයක් නැවත ආපහු වෙනවා. රුපියල් 2000 වුණත් එනවා. හරි. යම් ප්‍රමාණයක් නොයි. හරි. එතකොට මේක මම තව 25ක් විතර දාගෙන 65ක් විතරයි 35ක් විතර අයිති. හරිද? ඇයි එහෙම කළේ? එහෙම කළේ මේ නිෂ්පාදනයේ තව ආදේශක භාණ්ඩ තියෙනවා. මගේ එකේ මිල වැඩි නිසා මගේ එක අතහැරලා මිල අඩු එකක් හොයාගෙන ගියා. ලාභ එකක් හොයාගෙන. අන්න ඒ නිසා පන්තියේ ළමයි පානේ මොකද උනේ? අඩු වෙන කාරණා දෙකක් හේතු කොටගෙන මිල වැඩි කරොත් පන්තියේ ළමයි පානේ අඩු වෙනවා. ඒ නිසා කිසිදු ආයතනයක් මිල වැඩි කරන්න කටයුතු කරන්නේ නැහැ. ඒලා හේතු කාරණා දෙකක් නිසා පන්තියේ ළමයි පානේ අඩු වෙනවා. දෙක එකක් ඔයාට මගේ ගණන් ඒ නිසා මොකද කරන්නේ? මගේ එක අතහැරලා යනවා. මගේ ගණන් එක අතහැරලා යනවා. දෙවෙනි කාරණේ ගෙදර අම්මා තාත්තට ගෙවන්න හැකියාවක් නැහැ. ගෙවීමේ හැකියාවක්. එහෙනම් මෙන්න මේ කියන කාරණා දෙක නිසා මිලත් පිරපෑත් අතර නිර්මාණය වන සම්බන්ධයත් පෙතුලම සම්බන්ධතාව. මේ කාරණා දෙකම එකතු කරලා අපි තනි නමක් දෙනවා. මිල ප්‍රතිපාකේ කියන. මොකද කියන්නේ? මිල ප්‍රතිපාකේ. එහෙනම් මිලත් ඉල්ලු ප්‍රමාණයත් අතර පෙතුලම සම්බන්ධයක් නිර්මාණය වෙන්නේ මොකක් නිසාද? මිල ප්‍රතිපාකේ නිසා. ඔයා සාපේක්ෂව ලාභ දෙය හොයාගෙන යනකොට අපි කියනවා ආදේශන ප්‍රතිපාකේ කියලා. ලාභ දෙයක් හොයාගෙන යනකොට අපි කියනවා කියලාද? ආදේශන ප්‍රතිපාකේ කියලා. ඔයාට තියෙන ගෙවන්න තියෙන හැකියාව සීමා වෙනකොට අපි කියනවා ආදායම් ප්‍රතිපාකේ කියලා. එහෙනම් මිල ප්‍රතිපාකේ නිර්මාණය කාරණා කීයක් නිසාද? දෙකක් නිසා. එකක් ආදේශන ප්‍රතිපාකය අනිත් එක ආදායම් ප්‍රතිපාක. එහෙනම් ඉල්ලුම් නීතියේ එකම හේතුව මිල ප්‍රතිපාකයයි. හරි. පරණ මාකින් වල පරණ උත්තර පත්‍ර මිල ඉල්ලුම් නීතියේ හේතු විදිහට දක්වන්නේ ආදේශන ප්‍රතිපාක සහ ආදායම් ප්‍රතිපාක විතරයි. මිල ප්‍රතිපාක කියන වචනයක් ගෑවිලාවක් නැත. හරි. නමුත් ළමයි වාගේ නව මාකින් එක ඇතුළේ උත්තර ලියද්දී අනිවාර්යයෙන්ම කිව යුතුමයි භාණ්ඩයේ මිලත් පිළිබඳ අතර බෙදීම සම්බන්ධ නිර්මාණය වෙන්නේ මිල ප්‍රතිපාකයේ නිසායි. මිල ප්‍රතිපාකයේ තීරණය වෙන කාරණා දෙකක් මත එකක් ආදේශන ප්‍රතිපාකය අනිත් එක ආදායම් ප්‍රතිපාක ගන්න. යාමිෂිත කාල පරිච්ඡේදයක් තුළ අනුගස්සාරයේ වෙනස්කම් සරකාර භාණ්ඩයේ මිලයි එම් භාණ්ඩ ඉල්ලුම් ප්‍රමාණය අතර ප්‍රතිලෝම සම්බන්ධතාවයක් ඇතිවනුවෙන් හරියට කරගන්න. මිල ප්‍රතිපාකයේ මතය මේ සඳහා බලපාන හේතු දෙකයි. එකක් මේ සඳහා බලපාන හේතු දෙකයි. එකක් මිල වෙනස් වීමක ආදේශ ප්‍රතිපාක. 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 දෙක මිල වෙනස් වීමක ආදායම් ප්‍රතිපාක. හරිද? මිල වෙනස් වීමක ආදේශ ප්‍රතිපාකයේ මාතෘකාව ආදේශ ප්‍රතිපාකයේ මේ වගේ දෙයක් ආගන්න.
අපි ආදේශන ප්‍රතිපාදකය කරලා නවත්තමු. ආදේශන ප්‍රතිපාදකය කියන්නේ මේ වගේ දෙයක්. තමයි ආදේශන ප්‍රතිපාදක ගැන කතා කරන්න කලින් මෙයා ගන්න. භාණ්ඩයක මිල අපිට දෙආකාර විග්‍රහ කරන්න පුළුවන් ළමයි. භාණ්ඩයක මිල අපිට පුළුවන් දෙආකාර විග්‍රහ කරන්න. එකක් තමයි ළමයි. මම මෙතනින් යාර පොඩ්ඩක් සංකීර්ණයි කතාව සානිත් එක මම උඩින් පල්ලෙන් නෙමේ කොච්චර අමාරු වුණත් කොච්චර සංකීර්ණ වුණත් මම ඇතුළට ගිහලා කතා කරනවා. හරි? දැන් භාණ්ඩයක මිල ගත්තොත් මිල අපිට දෙආකාර විග්‍රහ කරන්න පුළුවන්. මිල අපිට පුළුවන් දෙආකාර විග්‍රහ කරන්න. එකක් තමයි ළමයි নিরপেক্ষ වේ. මොකද්ද? নিরপেক্ষ වේ. අනිත් එක මේක নিরপেক্ষ නම් ඔය අනිත් එක සාපේක්ෂ වෙන්න ඕන. එහෙනම් අනිත් එක සාපේක්ෂ මිල. සාපේක්ෂ මිල. අර নিরপেক্ষ මිල. මොකද්ද මේ নিরপেক্ষ මිල කියන්නේ? මොකද්ද මේ සාපේක්ෂ මිල කියන්නේ? සාමාන්‍ය ගෑල්ලා මේක පුණා. සමහර අස්තර පිළිලා වලට ඉන්නවා. හරි මේ নিরপেক্ষත්වය සහ සාපේක්ෂත්වය බලන්න. ගෑල්ලා මේ নিরপেক্ষ බලන තමන් දිහා. ගෑල්ලා මේ කන්නඩි ගාඩ කියලා කියන මම ලස්සනයි. මගේ ඇස් දිගයි. මගේ ඇස් කොටයි. මම උසයි. මම මහතයි. මම කෙට්ටුයි. ඒකේ තමන් දිහාම බලනවා. ඒ බලන අපි කියනවා নিরপেক্ষ බැලීම. තමන් දෙසම බැලීම. මොකද්ද? নিরপেক্ষ වේ. ඒක নিরপেক্ষ මිල කියන්නේ මොකක්ද? අපි ගමු බෝතල්. අපේ භාණ්ඩේ බෝතල්. ඒතර බෝතල් සම්බන්ධ নিরপেক্ষ මිල කියන්නේ මේකේ තියෙන මිල. ඒතර මේකේ මිල රුපියල් 50යි. එහෙනම් নিরপেক্ষ මිල රුපියල් 50යි. ඒ තමයි নিরপেক্ষ මිල. හරි රුපියල් 10යි පෑනක নিরপেক্ষ මිල. රුපියල් 10යි පෑනක নিরপেক্ষ මිල. රුපියල් 10යි. එහෙනම් අදාළ භාණ්ඩේවා කඩෙන් ගිහලා මිල දී ගන්න මිල. එහෙම නැත්නම් භාණ්ඩේ සඳහන් කරලා තියෙන මිලට අපි කියනවා මොන මිලද? নিরপেক্ষ මිල කියන. සාපේක්ෂ මිල. මම හිතනවා යාළුවෙක් নিরপেক্ষ බලනට වඩා වැඩිපුර බලන්නේ සාපේක්ෂ. මොකද්ද බලන්න? වෙන කෙනෙක් දිහා බල තමන් ගැන තක්සේරුවක් කියනවා. ආර්යයට වඩා මම කොටයි. නේද? ආර්යයට වඩා මම උසයි. ආර්යයට වඩා මම මහතයි. ආර්යයට වඩා මම කෙට්ටුයි. අන්න ඒ වගේ වෙනත් කෙනෙක් දිහා බල කවුරු ගැනද කතා කරන්නේ? තමන් ගැනමයි කතා කරන්නේ. වෙනත් කෙනෙක් ගැන නෙමෙයි. එහෙනම් මේකේ සාපේක්ෂ මිල කියන්නේ වෙනත් එකක් ගැනද කතා කරන්නේ? නෑ මේක ගැනම කතා කරනවා වෙන භාණ්ඩයක මිල දිහා බලන්න. මේ වතුර බෝතලේ ගේනවා. පේනවනේ? රෝස් බෝටල් බෝතලයක් තියෙන. එනවා දැන් මේ බෝතලේ මිල බලනවා. මේකේ මිල බලන්න. අරක මිල නෙමෙයි. මේකේ මිල බලනවා. අරකට සාපේක්ෂව අපි තුමු මේකේ මිල රුපියල් කීයද? රුපියල් 50යි. අරක මිල රුපියල් 100යි. ඒක ආදේශය. ආදේශකයේ මිල කීයද? 100යි. ඒක සාපේක්ෂව බලනවා කියන්නේ මොකේ මිලද බලන්න? මගේ අතේ තියෙන බෝතලේ මිල මගේ එකේ මිල බලනවා. මොකේද සාපේක්ෂවද? අර බෝතලේ සාපේක්ෂව. එහෙනම් දැන් ඔයාලට කියන්න පුළුවන් මගේ එකේ මිල අරකට සාපේක්ෂව ගණන්ද ලාභයි. මගේ එක අරකට සාපේක්ෂව ලාභයි. එතකොට මගේ එක අරකට සාපේක්ෂව ලාභ නිසා මගේ තියෙන ඉලුපේ මානේ මොකද වෙන්නේ? මොකද වෙන්නේ? වැඩි වෙනවා. එහෙනම් සාපේක්ෂ මිල කියන්නේ මොකක්ද? සාපේක්ෂ කියන්නේ වෙන මොකේකවත් මිල නෙමෙයි. මගේ එකේ මිල වෙනත් එකට සාපේක්ෂව. එහෙනම් සාපේක්ෂ මිල කියන්නේ අදාළ භාණ්ඩයේ මිල. අදාළ භාණ්ඩයේ මිල වෙනත් භාණ්ඩයකට සාපේක්ෂව. තේරුණාද? වෙනත් භාණ්ඩයට සාපේක්ෂව. හරිද? ඉස්සල්ලාම මේක ඔලුවට දාගන්න වෙනවා. මොකක්ද සාපේක්ෂ මිල කියන්නේ? අදාළ භාණ්ඩයේ මිල වෙනත්නම් මගේ එකේ මිල වෙනත් එකට සාපේක්ෂව බලනවා නම් ඒකට අපි කියනවා සාපේක්ෂ මිල කියලා. ඒතර මගේ එකේ මිල වෙනත් එකට සාපේක්ෂව අඩුයි නම් මගේ එකේ සාපේක්ෂ මිල අඩුයි. මගේ එකේ මිල වෙනත් භාණ්ඩයට සාපේක්ෂව වැඩි නම් මගේ එකේ සාපේක්ෂ මිල වැඩි. හරිද? එහෙනම් සාපේක්ෂ මිල කියන්නේ මොකක්ද? ආයෙත් කිව්වොත් මේකේ මිල වෙනත් භාණ්ඩයකට
සාපේක්ෂ. එහෙනම් දැන් මට උත්තර දෙන්න. මගේ බෝතලේ මිල සලකා බලන බාර. දැන් සලකා බලන මගේ බෝතලේ මිල මෙතන සාපේක්ෂ මිල. මොකක්ද සාපේක්ෂ මිල කියන්නේ? මගේ එකේ මිල වෙනත්යට සාපේක්ෂ බවනට අපි කියනවා සාපේක්ෂ මිල කියලා. තේරුණාද? ඊට පස්සේ මගේ බෝතල් සඳහා තියෙන ඉල්ලුම් ප්‍රමාණය. මම කතා කරන්නේ මං ගැන විතරයි වෙන කවුරුත් ගැන නෙමෙයි. එහෙනම් මට කියන්නේ බෝතලේ මිල වැඩි වෙද්දී, ඒ කියන්නේ මගේ එකේ මිල වැඩි වෙද්දී සාපේක්ෂ මිල මොකද වෙන්නේ? සාපේක්ෂ මිල මොකද වෙන්නේ? සාපේක්ෂ මිල මොකද වෙන්නේ? වැඩි වෙනවා කියන අදහස. මගේ එකේ මිල වැඩි සාපේක්ෂ මිල වැඩි වෙනවා කියන අදහස. අඩු වෙනවා කියන අදහස. අඩු වෙනවා කියන අය. හරි, තාමත් ඔයාලට තේරුන්නේ නැහැ. ඔයාලා සාපේක්ෂ මිල කියන්නේ? සාපේක්ෂ මිල කියන්නේ මේ බෝතලේ මිල මොකේද සාපේක්ෂද? අර බෝතලේට සාපේක්ෂයි. එතකොට මේ බෝතලේ මිල රුපියල් 50ක් වෙද්දී මේ බෝතලේ මිල 50 අරගේ මිල 100යි නම් මේ බෝතලේ සාපේක්ෂ මිල අරකට වඩා අඩුයි. එහෙනම් සාපේක්ෂ මිල කියන්නේ වෙන මොකේකවත් මිල නෙමෙයි. මේ බෝතලේ මිල. මොකේද සාපේක්ෂද? වෙනත් එකට සාපේක්ෂ. ඒ කියන්නේ ඔයා දිහාම බලනවා වෙනත් කෙනෙක් දිහා බලනවා. ඒකට අපි කියන සාපේක්ෂ බැලීම. වෙනවා කියන තා තේරුණාද? එහෙනම් දැන් මාට ආයෙ කියන්නේ සලකා බලන බාණ්ඩ මිල වැඩි වෙද්දී සාපේක්ෂ වෙනකොට අඩු වෙනවා කියන අදහස. ලැජ්ජ වෙන්න කපුස්සන් නේ. අඩු වෙනවා කියන අය නැත්ද කවුරු? නැත්ද? එහෙනම් සාපේක්ෂව මොකද වෙන්නේ? ඔව් මගේ එකේ මිල බෝතලේ මිල වැඩි වෙද්දි බෝතලේ සාපේක්ෂ මිල කියන්නේ බෝතලේ මිල වෙනත් එකට සාපේක්ෂව දැන් වැඩි. සාපේක්ෂ මිල වැඩි වෙනවා. සාපේක්ෂව මේකේ මිල වෙනත් එකට වඩා වැඩි නිසා ඔයා මොකද කරන්නේ? ඔයා සාපේක්ෂ මිල අඩු භාණ්ඩයක් හොයාගෙන යනවා. ඒ කියන්නේ ලාභදායී භාණ්ඩයක් හොයාගෙන යනවා. දැන් මේක ගණන් මගේ ගණන්. ඒතර මගේ ගණන් නිසා මගේ එක අතහැරලා වෙනත් භාණ්ඩයකට යනවා. ඒකට මගේ තියෙන ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. ඒ අනුව මගේ එකේ මිල ඉල්ලුම් ප්‍රමාණයත් අතර ප්‍රතිලෝම සම්බන්ධයක් නිර්මාණය වුණා. මොකක් වෙනස් වීම නිසාද? සාපේක්ෂ මිල වෙනස් වීම නිසා. හරිද කතා? තේරිච්ච නැති අය ඉන්නවනම් අත උස්සන්න. මොකද මෙතනින් හට්ට යන්න බෑ වර මේක තේරුන්නේ නැත්තම්. ඉන්නවද? නෑ. හරි. එහෙනම් මම අනිත් පැත්තට. මගේ එකේ මිල අඩු වෙද්දී සාපේක්ෂව මගේ එක අඩුයි කියන්නේ මගේ එක දැන් ලාභදායි. මගේ එක දැන් ලාභදායි නිසා මගේ ත්‍රිලු ප්‍රමාණය වැඩි වෙනවා. එහෙනම් ඔයා තෝරගන්න සැවිට මොන බාන්නේද? ලාභදායි භාණ්ඩ සොයාගෙන යන්න. එතකොට මගේ එකේ මිල වැඩි වෙද්දි මගේ ගණන් නිසා මගේ එක අතහැරලා ලාභදායි භාණ්ඩයක් හොයාගෙන යනවා. ඊට මගේ ත්‍රිලු ප්‍රමාණය අඩු වෙනවා. මගේ එකේ මිල අඩු වෙද්දි දැන් මගේ එකේ සාපේක්ෂ මිල අඩුයි කියන්නේ මගේ එක දැන් ලාභයි. එතකොට මොකද කරන්නේ? මගේ ත්‍රිලු ප්‍රමාණය වැඩි කරනවා. එහෙනම් මේකට අපි කියනවා ළමයි ආදේශන ප්‍රතිපාකය කියලා. මොකද කියන්නේ? ආදේශන ප්‍රතිපාක. එහෙනම් නිර්වචනය කරලා තියෙන ආදේශන ප්‍රතිපාකය අංගොණ්‍ය තරි විශ්ලේෂණය. සලකා බලන බාණ්ඩෙමේ අඩු වැඩි වීම අපි ගමු වෙනස් වීමක් කියලා. අඩු වැඩි වීම අපි ගන්නවා වෙනස් වීම. එහෙනම් බලන්න සලකා බලන බාණ්ඩයේ මිලේ තියෙන වෙනසකට සාපේක්ෂ මිලේ ඇති වෙන වෙනසක් නිසා ඉල්ලුම් ප්‍රමාණය හට ගන්නා වූ වෙනස් වීම ආදේශන ප්‍රතිපාකයයි. ඇති දෙයක් නෑ ළමයි වගේ. නමුත් වචන සංකල්ප ටික අවබෝධයක් තියෙන්න ඕන. ඒ නිසා කොයි හරි ගැටලුව આવොත් කියන්න. මොකද්ද? සලකා බලන භාණ්ඩේ මිලේ ඇති වෙනසකට සාපේක්ෂ මිලේ ඇති වෙනසක් නිසා ඉල්ලුම් කර ලබන ප්‍රමාණයට ගන්නා වෙනස් වීම ආදේශන ප්‍රතිපාකයයි. මොකද්ද? සලකා බලන භාණ්ඩේ මිලේ ඇති වෙනසකට සාපේක්ෂ මිලේ ඇති වෙනසක් නිසා ඉල්ලුම් ප්‍රමාණයට ගන්නා වෙනස් වීම ආදේශන ප්‍රතිපාකයයි. අපි පොඩ්ඩක් ලස්සන කරගමු. මෙන්න සාපේක්ෂ මිල වෙනස් වෙද්දී පාරිභෝගිකයකට ප්‍රතිචාර දක්වන කියන්නේ ඉල්ලුම් ප්‍රමාණය වෙනස් කරනවා.
ඒ කියන්නේ මේ සාපේක්ෂ මිල වෙනසට පාරිභෝගය දක්වන ප්‍රතිචාරයට අපි කියනවා ආදේශන ප්‍රතිවිපාකය කියන නිසා නිර්වචනය කරනවා. සලකා බලන භාණ්ඩයේ මිලේ ඇති වෙනසකට සාපේක්ෂ මිලේ ඇති වෙනසක් නිසා ඉල්ලුම වැඩ ගන්නා වෙනස් වීම ආදේශන ප්‍රතිවිපාකයයි. එහෙම නැත්තම් සලකා බලන භාණ්ඩයේ මිල වෙනසක් නිසා අට ගන්නා සාපේක්ෂ මිල වෙනස කෙරෙහි පාරිභෝගය දක්වන ප්‍රතිචාරය ආදේශන ප්‍රතිවිපාකයයි. දෙකින් ඕනෑම භාවිතා කරලා කියන්න මුල වැරද්දක් නැහැ. හරිද? මොකද්ද? දෙවෙනි එක සලකා බලන භාණ්ඩයේ මිලේ ඇති වෙනසකට සාපේක්ෂ මිල වෙනස කෙරෙහි පාරිභෝගය දක්වන ප්‍රතිචාරය ආදේශන ප්‍රතිවිපාකයයි. එහෙම නැත්නම් සලකා බලන භාණ්ඩයේ මිලේ ඇති වෙනසකට සාපේක්ෂ මිල ඇති වෙනසක් නිසා ඉල්ලුම් ප්‍රමාණයට ගන්නා වෙනස් වීම ආදේශන ප්‍රතිවිපාකයයි. දැන් මේක අපි ගොඩනගන්න යම් උපකල්පනයක් මත. ඔයා දන්නවා මිලත් ඉල්ලුම් ප්‍රමාණයට අතර ප්‍රතිලෝම සම්බන්ධතාවයක් තියෙනවා කියලා නිර්වචනය කරද්දී අපි යම් උපකල්පනයක් ගෙනාවා. මේදි උදෙක්ම වෙනස් වෙන්නේ සලකා බලන භාණ්ඩයේ මිල විතරයි. අන් සියලුම සාධක ස්ථාවරයි. අන්සියලුම සාධක ස්ථාවරයි. එන උපකල්පනය කරනවා ඉල්ලුම තීරණය කරන මිල හැර අනිකුත් සියලුම සාධක ස්ථාවර තිබියදී කියය. ඉල්ලුම තීරණය කරන මිල හැර අනිකුත් සියලුම සාධක ස්ථාවර තිබියදී සලකා බලන භාණ්ඩයේ මිල ඇති වෙනසකට සාපේක්ෂ මිල වෙනස කෙරෙහි පාරිභෝගය දක්වන ප්‍රතිචාරය ආදේශන ප්‍රතිවිපාකයයි. හරිද? මේක පාරක් කියනවා. ඉල්ලුම තීරණය කරන මිල හැර අනිකුත් සියලුම සාධක වෙනස තිබියදී සලකා බලන භාණ්ඩයේ මිල පමණක් වෙනස් වන විට සාපේක්ෂ මිල වෙනස කෙරෙහි පාරිභෝගය දක්වන ප්‍රතිචාරය ආදේශන ප්‍රතිවිපාකයයි. ඉදිරින් තනිව ලියන්න. පැන්සලෙන් පෑන් නෙවෙයි. අර පුරණ ගෙදරින් ලියගෙන තව එකපාරක් කියලා යම් තනියම ගෙදරින් ලියගෙන පැන්සලෙන්. පෑන් නෙවෙයි පැන්සලෙන් වර්ධින්න පුළුවන්. පෑන් එළියට පස්සේ තමයි පාඩම් කරන්නේ වැරදි නිර්වචනයක්. එක්සෑම් එකේ ලියන්නේ එතකොට වැරදි නිර්වචනයක්. එතකොට ලකුණු හිමේ විය හැකි අපරාධයක් නේ. අපි වැඩ කරලා ලකුණු අඩු කරගන්න ඕනේ නැහැ. මොකද අපිට එක දශමෙත් ඊළඟ පේපරේ වටිනවා. හරි. ඒ දශමෙත් වටින නිසා අපි නිර්වචනය වල යද්දි හරියට ලියන්න ඕන. මම තනියම වාට ලියන්න යම් දෙයක් දෙනවා නම් අනිවාර්යයෙන්ම පැන්සලෙන් ලියන්න. වර්ධින්න පුළුවන්. හරි. එකපාරක් කියන්න. ඉල්ලුම තීරණය කරන මිල හැර අනිකුත් සියලුම සාධක ස්ථාවර තිබියදී සලකා බලන භාණ්ඩයේ මිල පමණක් වෙනස් වීම නිසා සාපේක්ෂ මිල වෙනස කෙරෙහි පාරිභෝගය දක්වන ප්‍රතිචාරය ආදේශන ප්‍රතිවිපාකයයි. හරිද? අගෙන අපි ළමයි ඔතේ නතරේ. හරි. අපි අද කතා කළේ ළමයි ඉල්ලුම් නීතිය සම්බන්ධයෙන්. අපි කතා කළා ඉල්ලුම් නීතිය කියන්නේ ඉල්ලුම තීරණය කරන මිල හැර අනිකුත් සියලුම සාධක ස්ථාවර තිබෙද්දී සලකන භාණ්ඩයේ මිල ඉල්ලුම් ප්‍රමාණයට අතපවත්නා ප්‍රතිලෝම සම්බන්ධතාවය ඉල්ලුම් නීතියයි. ඒ කියන්නේ අනිකුත් කාරණාස්සේ සලකන භාණ්ඩයේ මිල වැඩි වුණොත් ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. මිල අඩු වුණොත් ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. සාමාන්‍ය අපි ප්‍රතිලෝම සම්බන්ධතාව ලියන සෑම විටම කුඩියට දාලා ලිවීම අනිවාර්යයි. ඊට පස්සේ අපි කතා කරලා ඉල්ලුම් නීතිය පාදක කරගන්න උපකල්පන හතරක්මයි. මොනවා හතර? යාම නිශ්චිත කාර්යයකට අදාළයි. මිල අංශික සාධක ස්ථාවරයි. සාමාන්‍ය භාණ්ඩයක ඉල්ලුම සැකයට ගන්නේ ගොඩාක් ගැන කතා කරන්න ඇගුවා. තාර්කික පාරිභෝගිකගේ හැසිරීම සැකයට ගන්න. ඊට පස්සේ අපි කොහොමද කතා කරලා ඉල්ලුම් නීතියට හේතු කතා කරලා අපි කියලා කතා කළා සාමාන්‍ය භාණ්ඩයක් බාල භාණ්ඩයක් සහ ඉබන් භාණ්ඩයක් කියන්නේ මොකක්ද කියලා. මොකක්ද සාමාන්‍ය භාණ්ඩයක් කිව්වේ? ආදායමත් ඉල්ලුමත් අතර ප්‍රතිලෝම සම්බන්ධයක් අනුලෝම සම්බන්ධයක් තියෙන භාණ්ඩයක් සාමාන්‍ය භාණ්ඩයක් කිව්වා. බාල භාණ්ඩයක් කිව්වේ ආදායමත් ඉල්ලුමත් අතර ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙන භාණ්ඩය. ඒ කියන්නේ කෙනෙක්ගේ විලදීගේ හැකියාව වැඩි වෙද්දී අම්භාණ්ඩික වූ ඉල්ලුම ප්‍රමාණය වැඩි කරන්නේ ඒ භාණ්ඩය සාමාන්‍ය භාණ්ඩය. කෙනෙක්ගේ විලදී හැකියාව වැඩි වෙද්දී වූ අම්භාණ්ඩික ඉල්ලුම ප්‍රමාණය අඩු කරන්නේ ඒ භාණ්ඩය බාල භාණ්ඩය. ඊට පස්සේ අපි කතා කළා ගිබන් භාණ්ඩයක්. ගිබන් භාණ්ඩයක් කියන්නේ මිලත් ඉල්ලුමත් අතර අනුලෝම සම්බන්ධයක් තියෙන භාණ්ඩය. ගිබන් භාණ්ඩේ ලක්ෂණ දෙකක් තියෙනවා. එකක් දිවෙන් ජනතාව පාරිභෝජනික අත්‍යවශ්‍ය භාණ්ඩයක්. දෙක ආදායමත් ඉල්ලුමත් අතර ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙන. ඒ කියන්නේ භාණ්ඩය බාල භාණ්ඩය.
බාල භාණ්ඩයක් සහ ගිබන් භාණ්ඩයක් කියන දෙකේම ආදායම දිනුපැත් බාල භාණ්ඩයක් සහ ගිබන් භාණ්ඩයක් කියන දෙකේම මිලක් දිනුපැත් අතර තියෙන්නේ මිලක් දිනුපැත් අතර තියෙන්නේ පෙතිලෝම සම්බන්ධයක්. ඒ කියන්නේ භාණ්ඩ වර්ග දෙකම ඉලු නිදියට අනුකූලයි. හරිද? මම ආයෙත් කියන්න. සාමාන්‍ය භාණ්ඩයක් සහ බාල භාණ්ඩයක් කියන දෙකේම මිලක් ඉලු ප්‍රමාණයට අතර තියෙන්නේ පෙතිලෝම සම්බන්ධයක්. ඒ භාණ්ඩ වර්ග දෙකම ඉලු නිදියට අනුකූලයි. යන්න කලින් ආදී හේතුපා කියනු. නැකලා කියමු. භාණ්ඩයක ඉල්ලුව තියෙන එකට මිල හැර අනිකුත් සාධක වෙනස් තිබියදී සලකා බලන භාණ්ඩයේ මිල පමණක් වෙනස් වීම නිසා සාපේක්ෂ මිල වෙනස කෙරෙහි මාර්ග දක්වන ප්‍රතිචාරය ආදී ශබ්ද කීපකයයි. හරිද? එහෙනම්